ये कथा करके मुझे काफी बहुत याद है बाहर स्वभाव अपनी में अभी बाहिर परिसरය बाहिर වටපිටාව දිහා බලලා තමයි ආර්ථිකතාවය සමාජය මේ ලෝකයේ ශ්‍රද්ධාව ඇති කරගන්න ක්‍රම හතරක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙනවා. ඒ කියන්නේ මේ ලෝකයේ ශ්‍රද්ධාව ඇති කරගන්න. රූප ප්‍රමාණෝ රූප ප්‍රසන්නෝ යම් කිසි කෙනෙක් හරි ශ්‍රද්ධාව ඇති කරගන්නවලු මේ කෙනෙකුගේ රූපය දැක්ක පමණකින් ආරෝහ පරිණාහයෙන් යුක්තව බොහොම ප්‍රසාද ජනක ප්‍රියසූලී රූපය දැකලා මේ වගේ රූපයේ තියෙන කෙනෙක් නම් බොහොම ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙන්න ඇති. හොඳට ධර්මයකුත් ඇති. මෙයා ඇසුරු කරන්නේ නම් හොඳයි කියලා දකින්න රූපය ප්‍රමාණ කරගෙන ශ්‍රද්ධාව ඇති කරගන්නවා. රූප ප්‍රමාණෝ රූප ප්‍රසන්න. එයාගේ ප්‍රසන්න භාවයට ශ්‍රද්ධාවට රූපය විතරයි ප්‍රමාණය වෙන්නේ. ගෝස ප්‍රමාණෝ ගෝස ප්‍රසන්න. තව කෙනෙක් ශබ්දයේ හුරු පවණකින් පැහැදීමටපත් වෙනවා. අහවල් ස්වාමීන් වහන්සේ නම් නැත්නම් අහවල් කෙනා නම් හරිම හොඳයි කියලා කිව්වෝ. එයාගේ ප්‍රතිපත්තිය මෙන්න මෙහෙමයි කියලා කිව්වෝ. එයා මේ වගේ කරන කෙනෙක් කියලා කිව්වෝ. ඒ ගැන වචනේ ඇහුණු පමණකින්ම ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ශ්‍රද්ධාව ඇති කරගෙන එයා ඇසුරු කළොත් හොඳයි. එතෙන්ට ගියොත් හොඳයි. එතන වටිනවා කියලා කලම පැහැදිලි නැති කරගන්නවා. එයාගේ ප්‍රසන්නතාවයට මොකද ගෝස ප්‍රමාණෝ ගෝස ප්‍රසන්න. ශබ්දයේ ප්‍රමාණය. ඊට පස්සේ තව කෙනෙක් ලෝක ප්‍රමාණෝ ලෝක ප්‍රසන්න. සල්ලු ප්‍රතිපත්තිය දැකලා සමහර විටක පාන්ත කුලි සිවුරු පෙරවන්නේ, පිරිච්ච සිවුරු පෙරවන්නේ, ඉන්නේ සොහනක නැත්තම් කැලේක තනියම කුටියක. එතකොට එක වේලයි වළඳන්නේ, පින්ඩපාතේ වළඳන්නේ. සූක්ෂම ප්‍රතිපත්තිය දැකලා මේ වගේ ප්‍රතිපත්තිය තියෙන කෙනෙක් නම් බොහොම ශ්‍රේෂ්ඨ පුරුෂයෙක්. ඒකාන්තයෙන් නිවන පිණිස මෙහෙයු සිත් ඇති කෙනෙක් කියලා රූක්ෂ ප්‍රතිපත්තිය පහදිනවා. එයාගේ පැහැදීමට මෙන්න ප්‍රතිපත්තිය රළු දිවිතන. රළු දිවිතන. තව කෙනෙක් ඉන්නවා ධම්ම ප්‍රමාණෝ ධම්ම ප්‍රසන්න. ධර්මයේ දැකලා ධර්මයේ ස්වභාවය දැකලා ඒකාන්තයෙන් මේ ධර්මය රාගය නැති කරන්න, ද්වේෂය නැති කරන්න, මෝහය නැති කරන්න කියලා ධර්මයේ දැකලා ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ධම්ම ප්‍රමාණෝ ධර්ම ප්‍රසන්න. යම් කිසි කෙනෙක් රූපේ ප්‍රමාණ කරගෙන හැසිරෙයිද, ශබ්දේ ප්‍රමාණ කරගෙන හැසිරෙයිද, රළු පැවැත්ම ප්‍රසාදය කරගෙන ඉඳීද, මෙන්න මේ ශ්‍රද්ධාවට කියන අමෝලික ශ්‍රද්ධාව. කරුණු කාරණා තේරුම් ගන්නේ නැතුව නිමිති මාත්‍රයකින් හිතේ පැහැදීම ඇති කරගත්ත හිස් පුද්ගලයෙක්. යම් කිසි කෙනෙක් ධර්මය දැකලා ධර්මයේ ස්වභාවය දැකලා ඒකාන්තයෙන් මේ ධර්මය සසර ගෙවා ගැනීම පිණිස රාග දේශ මොහ නැසීම පිණිස හේතු වෙනව නේද කියලා
ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත්තොත් මෙන්න මේ පැහැදීම ආකාරෝති ශ්‍රද්ධාව නැත්නම් සහේතුකයි කියලා. ඉතින් අද වර්තමානයේ දිහා ගත්තාම ගොඩාක් දෙනෙක් තියෙන්නේ අමෝලිකා ශ්‍රද්ධාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක්තරා අවස්ථාවකදී එක උපාසක මහත්තයෙක් ඉන්න එයා කැලේ ගිහිල්ලා දර කපලා විකුණලා ජීවත් වෙන කෙනෙක්. මේ උපාසක මහත්තයා කියන ස්වාමීන් වහන්සේ මම බොහෝ කලක් බොහෝම සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාට උපස්ථාන කරනවා. කොහොමද ඔබ සිල්වත් ගුණවත් උපාසක මේ ස්වාමීන් වහන්සේලා කියලා දන්නේ? ස්වාමීන් වහන්සේ කැලේමයි ඉන්නේ. හින්ද පාසෙන්මයි යටෙන්නේ. පාසු කුල සිවුරමයි පෙරවන්නේ. ආරණ්‍යකමයි ඉන්නේ. මෙන්න මේ හේතුයෙන් බොහෝ සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේට මම උපස්ථාන කළා උපකාර කළා කියලා කියනවා. ගැහැවිය සුදුවත් අදින්න ගිහිව් ඔබට සිල්වත් දුස්සීලාවේ තෝරගන්න බෑ. කැලේ හිටපු පමණකින් සූක්ෂ ප්‍රතිපත්ති තිබුණු පමණකින් ආංශුකූලික සිවුරු දරුව පමණකින් පින්දපාති වෙච්ච පමණකින් ආරණ්‍යක වෙච්ච පමණකින් කෙනෙක් සිල්වත් වෙන්නේ කෙනෙක් දුස්සීල වෙන්නේ නැහැ කියලා දේශනා කරපු සූත්‍රකුත් තිබුණා. ඉතින් මේ ටික මම මතක් කළේ අපිට නුවණ නැති වුණොත් කරුණු කාරණා සහේතුක තේරුම් නොගත්තොත් අපි බාහිර නිමිති මාත්‍රයකින්ම ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ශ්‍රද්ධාව ඇති කරගෙන සමහර විටක ධර්මය නැති පරිසරයක් තුළට අපි යන්න පුළුවන්. මෙතනදී මම ඔයගලන්ට හොඳ සූත්‍රයක් කියලා දෙන්නම්. ඔයගොල්ලෝ සමහර විටක හිතන්නේ සිල්වත්කම තියෙනවා නම් බොහෝම හරි කියලා. දුස්සීලකම තිබුණොත් බොහෝම වැරදි කියලා. නමුත් ඔයගොල්ලෝම ගිහිල්ලා බලන්න ත්‍රිපිටක ධර්මයේ සංයුත්ත නිකායේ පස්වෙනි කාණ්ඩේ දසක නිපාතේ සංයුත්ත නිකායේ දසක නිපාතේ තියෙනවා නිගසාලා කියලා සූත්‍රයක්. දවසක් ආනන්ද සරියුත් මහ රහතන් වහන්සේ සවැත් නුවර පින්දපාතේ වඩින ගමන් මේ නිගසාලා උපාසිකාවගේ ගෙදරට පොඩ්ඩක් ගොඩ වුණා. ගියාම ඉතින් මේ නිගසාලා උපාසිකාව ඇවිල්ලා වන්දනාමාන කළා. එක්තරා මිටි ආසනයක් අරගෙන එකත් පස්සට ඉඳගෙන ආනන්ද හම්දගහ ස්වාමීනි මට හරි ප්‍රශ්නයක් තියෙනවා. මගේ පියා පහු කාලෙදී බ්‍රහ්මචාරී වුණා. බ්‍රහ්මචාරීව වාසය කළා. සුළු පියා අබ්‍රහ්මචාරීව ගිහි ගෙදර සිය බිරිඳ එක්කම වාසය කළා. ඉතින් මේ දෙන්නම කලුරිය කළාම බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ දෙන්නම සකදාගාමී වුණා. ඉහිල්ලා දිව්‍ය ලෝකේ උපන්නා කියලා. ඉතින් මේ භ්‍රමචර්යාව වීමෙන් පළක් නැහැනේ. අර අබ්‍රහ්මචර්යාව වීමෙන් පළක් නැහැනේ. මේකේ විරස මොකද්ද? මට මේක තේරෙන්නේ නැහැ. ඒ වෙලාවේදී ආනන්ද මහ රහතන් වහන්සේ සද්ද නැතුව ඒක අහගෙන ගිහිල්ලා පින්දපාතෙන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට මේ සිද්ධිය දේශනා කළා. ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ නිගසාලා උපාසිකාව මෙන්න මෙහෙම මතක් කළා. පියා භ්‍රමචාරී වුණා, සුළු පියා භ්‍රමචාරී වුණා. නමුත් මේ දෙන්නම පරලෝකෙ සමානයි කියලා. ඉතින් මෙතෙන්දී භ්‍රමචර්යාවේ හැසිරීමත් අබ්‍රහ්මචර්යාවේ මේ දීමත් අතර වෙනසක් නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්ද
ඒ මාගම මෝඩයි. මිගසාලාව හරි මෝඩයි. මිගසාලාවට මේ ඉන්ද්‍රිය නානත්වය තේරෙන්නේ නැහැ. මේ ධාතු නානත්වය තේරෙන්නේ නැහැ. ආනන්ද යම් කිසි පුද්ගලයෙක් තව පුද්ගලයෙක්ව තීරණය කරනවා නම් මම හෝ මම බඳු නුවණක් තියෙන කෙනෙක්ම විය යුතුයි. කිසිම වෙලාවක ආනන්ද බාහිරයෙන් බලලා පුද්ගලෙක් තීරණය කරන්න එපා කියලා ආනන්ද මේ පුද්ගලයෝ 10 දෙනෙක් ඉන්නවා. එක පුද්ගලයෙක් ඉන්නවා හරිම සිල්වත්. හැබැයි මරණයෙන් පස්සේ පිරිහීමට දුගතියකටමපත් වෙනවා. තව පුද්ගලයෙක් ඉන්නවා හරිම සිල්වත්. මරණයෙන් පස්සේ සුගතියකටම වැඩිවීමකටමපත් වෙනවා. එක පුද්ගලයෙක් ඉන්නවා හරිම දුස්සීලයි. හැබැයි මරණයෙන් පස්සේ දුගතියකටම යනවා. එක පුද්ගලයෙක් ඉන්නවා හරිම දුස්සීලයි. හැබැයි මරණයෙන් පස්සේ පිරිහීම චුට්ටක පිරිහෙන්නේ පරලෝ සුගතිගාමී වෙනවා වැඩි දියුණුවක්ම බලාපොරොත්තු වෙනවා. එක පුද්ගලයෙක් ඉන්නවා අධික රාගයි. හැබැයි මරණයෙන් පස්සේ දුගතියකටම යනවා. තව පුද්ගලයෙක් ඉන්නවා අධික රාගයි. හැබැයි මරණයෙන් පස්සේ චුට්ටක පිරිහෙන්නේ සුගතියකටම යනවා වැඩි දියුණුවක්ම වෙනවා. තව පුද්ගලයෙක් ඉන්නවා අධික ද්වේෂයි තරහ යනවා. මරණයෙන් පස්සේ දුගතියකටම යනවා. තව පුද්ගලයෙක් ඉන්නවා අධික ද්වේෂයි තරහ යනවා. මරණයෙන් පස්සේ චුට්ටක පිරිහෙන්නේ වැඩි දියුණුවක්ම බලාපොරොත්තු වෙනවා. තව පුද්ගලයෙක් ඉන්නවා ආනන්ද මරණයෙන් හරිම මාන්නයි. මරණයෙන් පස්සේ දුගතියකටම යනවා. දුගතියකටම යනවා. පිරිහීමකටපත් වෙනවා. තව පුද්ගලයෙක් ඉන්නවා අධික මාන්නයි මරණයෙන් පස්සේ සුගතියකටම යනවා පිරිහීමක් වෙන්නේ. දුස්සීල සිල්වත් දුස්සීල රාගයේ තියෙන ද්වේෂයේ තියෙන මාන්නේ තියෙන පුද්ගලයෝ 5 10ක් ගන්නවා බුදුරජාණන් අරගෙන මේ දුස්සීලයි සිල්වත් දුස්සීල රාගයේ තියෙන තරහ යන මාන්නේ තියෙන 5 දෙනෙක් ඉන්නවා ඒකාන්තයෙන් අපායට යනවා නැත්නම් මරණයෙන් පස්සේ පිරිහීමටමයිපත් වෙන්නේ වැඩිමත් වෙන්නේ සිල්වත් දුස්සීලයි රාගයේ සහගතයි ද්වේෂ සහගතයි මාන්නේ තියෙනවා. හැබැයි මරණයෙන් පස්සේ පිරිහෙන්නේ වැඩිමත්ම වෙනවා දියුණුවක්ම වෙනවා මිස කවදාවත් පිරිහෙන්නේ නැහැ. කියලා 10 දෙනා පෙන්නලා ආනන්ද කුමන කෙනෙක්ද සිල්වත් වුණොත් පිරිහෙන කුමන කෙනෙක්ද දුස්සීල වුණත් පිරිහෙන රාගයේ තිබුණත් පිරිහෙන ද්වේෂයේ තිබුණත් පිරිහෙන මාහනේ තිබුණත් පිරිහෙන කෙනා කොබඳු කෙනාද මේ ගති තිබුණත් පිරිහෙන්නේ නැත්තේ කියලා පුද්ගලයෝ 10 දෙනෙක් ඉන්නවා. මොකද අපි ඔය ස්වභාවයට නුවණ නැතිවම අපි බලන්නේ බාහිරින්. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් තැනක ලාමක අකුසල ධර්මයෝ නිර්වශේෂයෙන් නිරුද්ධ වෙයි නම් ඒ ඵල සමාධිය ඵල ප්‍රඥාව තත්තුසේ යම් කිසි කෙනෙක් දන්නේ නැත්තම් අහල නැත්තම් හිතින් හිතලා නැත්තම් හිතින් හිතලා පුරුදු කළා නැත්තම් යම් තැනක ලාමක අකුසල ධර්මයෝ නිර්වශේෂයෙන් නිරුද්ධ වෙයි නම් ඒ ධාතුව නැත්තම් ඒ ඵල සමාධිය ඵල ප්‍රඥාව දන්නේ අහලත් නැහැ හිතලත් නැහැ හිතින් පුරුදු කළත් නැත්තම් ඒ බඳු කෙනා සිල්වත් වුණත් දුස්සීල වුණත් රාග සහිත වුණත් ද්වේෂ සහිත වුණත් මාන්න සහිත වුණත් ඒකාන්තයෙන්ම මරණයෙන් පස්සේ පිරිහීමකටමපත් වෙනවා දුකතියකටමපත් වෙනවා යම් කිසි කෙනෙක් ලාමක අකුසල ධර්මයෝ නිර්වශේෂයෙන් නිරුද්ධ වෙයි නම් ඒ ඵල සමාධිය හොඳට අහලා තියෙනවා ඒ ඵල ප්‍රඥාව හොඳට අහලා තියෙනවා හොඳට දන්නවා ඒ ධාතුව හොඳට හිතින් හිතලා තියෙනවා හොඳට හිතින් පුරුදු කරලා තියෙනවා හොඳට හිතින් හිතපු හොඳට හිතින් පුරුදු පුහුණු කරපු එයා සිල්වත් දුස්සීලන රාග සහිතන ද්වේෂ සහිතන මාන සහිත වුණා එයා මරණයෙන් පස්සේ දියුණුවක්ම බලාපොරොත්තු වෙ යුතුයි වැඩිමක්ම බලාපොරොත්තු වෙ යුතුයි කිසි දවසක කිරිදීමක් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කළ ආනන්ද බලන්ද සංයුත්ත නිකායේ දසක නිපාතේ නිගසාල සූත්‍ර ඔය වචන ටිකේ මොහොතී එතකොට
ලාමක අකුසල ධර්මිය නිර්වශේෂයෙන් නිරුද්ධ වෙයි නම් ඒ ඵල සමාධිය මොකක්ද? ඵල ප්‍රඥාව මොකක්ද? ඒ ඵල සමාධියට යන මාවත දන්නවද? ඒ ඵල සමාධිය දන්නවද? ඒ ඵල සමාධියට යන මාවත දන්නවද? ඒ ඵල ප්‍රඥාව දන්නවද? ඵල ප්‍රඥාවට යන මාවත දන්නවද? අපි යන්නේ ඒ ටිකයි ඉගෙන ගන්න ඕනේ. යම් කිසි කෙනෙක් මේ ටික දන්නේ නැතුව සිල්වත් වුණත් සිල්වත් වෙන්න පුළුවන් කෙනෙකුට. නමුත් මේ ශාසනය කොහොම හරි සීලයක් වර්ණනා කරන්නේ බොහෝම සමාධිමත් වෙන්න පුළුවන්. නමුත් මේ ශාසනය කොහොම හරි සමාධියක් වර්ණනා කරන්නේ බොහෝ නුවණක් තියෙන්න පුළුවන්. නිර්විවිධාදී දිබ්බ චක්කු දිබ්බසෝත ආදී නුවණක් තියෙන්න පුළුවන්. නමුත් මේ ශාසනය වර්ණනා කරන්නේ මම ඒකට අර මතක් කළානේ. නයිදම් බික්කුවේ ලාභ සක්කාර සිලෝකාන සංසන්න සීල සම්පදාන සංසන්න සමාධි සම්පදාන සංසන්න ඥාන දසර සංසන්න යාචකෝ මේ බික්කවේ අකුප්පෝ චේතෝ විමුක්තිය ඒතදත්ත මිදම් බික්කුවේ භ්‍රමචර්යං ඒතං සාරං ඒතං පරියෝසන්නති. මහණනි මේ ශාසනයේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදී උපදවා ගන්නටත් නෙවෙයි තියෙන්නේ. න සීල සම්පදාන සංසන්න සිල්වත් වීම පිණිස නෙවෙයි තියෙන්නේ. සමාධි සම්පදාන සංසාර සමාධිය ඇති කරගන්නවත් නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. ලාභ සත්කාර ඇති කරගන්නවත් නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. සිල්වත් වෙන්නත් නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. සමාධිය ඇති කරගන්නවත් නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. ඥාන දර්ශන සංසාර ඥාන දර්ශනයෙන් සඳහන් නෙමෙයි මේ ශාසනය තියෙන්නේ. යාචකෝ මේ අකුප්පෝ චේත විමුක්තිය ඒතදත්ත මෙදන් භ්‍රමචර්යං ඒතං සාරං ඒතං පරිසං. මහණෙනි අකුප්පෝ චේත විමුක්තියක් තියෙනවා නම් ඒ සඳහායි මේ භ්‍රමචර්යාව. ඒකයි සාර ඒකයි අවසානයේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යම් කිසි තැනක ලාමක අකුසල ධර්ම නිරෝධශේෂ නිරුද්ධ වෙයි නම් ඒ ඵල සමාධිය ඵල ප්‍රඥාව හොඳට අහලා හිතින් වරුදු කරලා තියෙන්න පුළුවන්. නමුත් අපි දන්නේ අපි බාහිර ස්වરૂපයේ දිහා බලලා අපි අවල දුස්සීලයි රාග සහිතයි දේශ සහිතයි මාන්න සහිතයි කියලා අපි හිතාගෙන කලකිරෙනවා. නමුත් ඇත්තටම අනිත් තැනකට වඩා සමහර විටක බොහොම ශ්‍රේෂ්ඨයි. අපි සමහර විට බොහොම ශ්‍රද්ධාව ඇති වෙනවා සීලය ගැන යම් ගුණයක් ගැන. නමුත් ලාමක අකුසල ධර්ම නිරෝධශේෂ නිරුද්ධ වෙයි නම් ඒ ධාතු එතන දන්නේ නැහැ. ඒ නිසා මෙතනදී සිල්වත් බවවත් නෙමෙයි බුදුරජාණන් වහන්සේ ප්‍රධාන කොට සැලකුවේ දුස්සීල බවවත් නෙමෙයි රාගවත් නෙමෙයි දේශවත් නෙමෙයි මාන්නෙත් නෙමෙයි. මේක සසර අවිද්‍යාව ඇතුලේ තියෙන ධර්මතාව ටිකක්. අවිද්‍යාව නිසා මේ හැම ප්‍රශ්නයක්. නමුත් යම් තැනක යම් දවසක මේ අවිද්‍යාව දුරු වෙන මාවත යා දන්නව නම් එයා කවදා හරි දවසක මේක නැති කරගන්නවා. ඒකෙන් වෙන්නේ ලාමක අකුසල ධර්මයේ නිරෝධශේෂ නිරුද්ධ වෙන මේ ධාතුව යම් කිසි කෙනෙක් දන්නවා නම් ඒ ඵල සමාධිය ඵල ප්‍රඥාව දන්නවා නම් ඒකාන්තයෙන් එයා යම් දිනක ඒ ධර්මතාවය උපදවා ගන්නවා. ඒ ධර්මතාවයට පැමිණ වාසය කරනවා මෙලොවදී හෝ පරලොවදී. නමුත් එහෙම නැති කෙනාට කිසිම දවසක ඒ ධර්මතාවය ලැබෙන්නේ නැහැ. එතකොට මොකද්ද දුස්සීල වුණත් සිල්වත් වුණත් රාග සහිත වුණත් ද්වේෂ සහිත වුණත් මාන සහිත වුණත් මරණයෙන් පස්සේ පිරිහෙන්නේ නැති ලාමක කුසල ධර්ම නිරෝධශේෂ නිරුද්ධ වෙන ඵල සමාධිය ඵල ප්‍රඥාව කියලා කිව්වේ මොකේද? ඒ ඵල සමාධිය කියලා කියන්නේ රාග විරාග චේතෝ විමුක්තියට. රාග විරාග චේතෝ විමුක්තිය ලබන්නේ කොහොමද? රාග විරාග චේතෝ විමුක්තිය කියලා කියන්නේ යම් කිසි කෙනෙක් රූපය හොඳට පිරිසිඳ දැකලා කාමයේ සම්පූර්ණ දුරු කළා කාමයෙන් වෙන් වෙලා කාමයේ නිසා එන අකුසල ධර්ම කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම පහට කියන අකුසල කියලා. කාමයෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විවේකයෙන් හටගත්ත ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කරයි නම් මෙන්න මේ ඵල සමාධියට කියනවා රාග විරාග චේතෝ විමුක්තිය කියලා. ලාමක අකුසල ධර්මයෝ මෙන්න මේ ධාතුවට පැමිණ නිර්වශේෂයෙන් නිරුද්ධ වෙනවා. එයා හොඳට දන්නවා
මේ රූපය, මේ රූපය ඇතිවීම, මේ රූපය නැතිවීම, මේ රූප නිරෝධය කියලා හොඳට දැකලා මේ රූපයේ පිරිසිඳ දැකලා මේ රූපයට මේ විදිහට හිත තබලා මේ කාමයෙන් නිසරණ විය යුතුයි. කාමයෙන් මිදිය යුතුයි. මේ කාමයෙන් මිදුණු දවසට අකුසල ධර්මයන්ගෙන් හිත මිදෙනවා. කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් මිදුණු තමාව දකිනකොට එයාට ප්‍රීතියක්, සමුදිත බවක්, ඔදවතුණු බවක් ඇති වෙනවා. ඒ ප්‍රීති ප්‍රමෝදය නිසා පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය නිසා හිත කය දෙක සැපසහගත වෙනවා. මේ හිත කය දෙක සැපසහගත කල්ලි හිත සමාධි වෙනවා. ඒ සමාධිය විතක්ක සහිතයි, විචාර සහිතයි, ප්‍රීති සුඛ ඒකග්ගතාවයකින් යුක්තයි. මෙන්න මෙතෙන්ට පැමිණ දවසට සියලු ලාමක අකුසල ධර්මයේ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා මේ රාග විරාග චේතෝ විමුක්තිය ගැන හොඳට දන්නවා. රාගය විරාග වෙනවා මෙන්න මේ ධ්‍යානයට ඇවිල්ලා නැත්නම් මෙන්න මේ කාමයන්ගෙන් අකුසලයෙන් වෙන්ව ලබන සමාධියේදී. ඒක දන්නවා නම් හොඳට හුරු පුරුදු කරලා තියෙනම් හිතනවා නම් එයා කවදා හරි දවසක ඒ ධාතුව උපදවාගෙන තියෙනවා. උපදවාගත හැකි. සම්පූර්ණම සිතේ තියෙන දුස්සීලකමක් තියෙනම්, රාගයක් තියෙනම්, ද්වේෂයක් තියෙනම්, මාන්නයක් තියෙනම්, ද්වේෂයක් තියෙනම් මෙන්න මේ කෙලෙස් ටික මෙතෙන්ට ඇවිල්ලා නිරුද්ධ වෙනවා. මාන්නේ නෙමෙයි, රාගයයි, දුස්සීල බවයි, රාගයයි, ද්වේෂයයි කියන ටික මෙතෙන්ට ඇවිල්ලා නිරුද්ධ වෙනවා. ඉතුරු නැති වෙනවා. ඒකට කියනවා ඵල සමාධිය කියලා. ඵල ප්‍රඥාව කියලා කියන්නේ මොකේද? අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්තියට. අවිද්‍යා විරාග පඤ්ඤා විමුක්තියට. යම් කලක ස්පර්ශ පත්තෙන් උපන්න නාම ධර්ම ටික පිරිසිඳ දැකලා යම් කිසි කෙනෙක් මේ අවිද්‍යාව විරාග ස්වභාවයට පමුණවලා කෙලෙසුන්ගේ හිත නිදෙයිද, ආශ්‍රයෙන් හිත නිදෙයිද, මේකට කියනවා අවිද්‍යාව විරාග පඤ්ඤා විමුක්තිය. නුවණින් නිදෙයිද? ඒ නිසා අවිද්‍යාව විරාග පඤ්ඤා විමුක්තිය කියලා කියනවා. රාග විරාග චේතෝ විමුක්තිය කියලා කියන්නේ අනාගාමී කෙනා. අවිද්‍යාව විරාග පඤ්ඤා විමුක්තිය කියන්නේ රහතන් වහන්සේ නමක්, සුස්ක විදර්ශක. එතකොට මෙයා මේ තැන් දෙක දන්නවා. මෙන්න මේ ටික දන්න අය ලෝකේ ඉන්නවා. නමුත් බාහිරින් අපිට හොයන්න බෑ කියන බුදුරජාණන් වහන්සේ. මේ ටික දන්නේ නැති අයත් ඉන්නවා. නමුත් බාහිරින් අපිට හොයන්න බෑ කියනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි පුද්ගලයා තීරණය කරන්න එපා. පුද්ගලයේ තීරණය කරනවා නම් තීරණය කරන්ද සුදුසුයි මම හෝ මම් බඳු කෙනෙක්. ඒ කියන්නේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් හෝ ඒහා සමාන තියෙන කෙනෙක් විතරයි සුදුසු පුද්ගලයෙක් මනින්න කියනවා. ඒිට මෙහා කෙනෙකුට මනිනවා නම් මයින්ඩ් නිකමට හරි තියෙන එකම දේ තමයි ධර්ම. ඒ ඇරෙන්න වෙන පුද්ගල ස්වභාවය දැකලා බාහිර වටපිටාව දැකලා පැහැදීමොත් අපහැදීමොත් ඇති කරගන්න එපා. ඒක හිස් තේරුමක් නෑ. ඒ නිසා අපි පොඩ්ඩක් බලමු රාග විරාග චේතෝ විමුක්තිය ඇති කරගන්න යන ගමන් මඟ මොකක්ද කියලා. ඊට පස්සේ අපිට පුළුවන් අවිද්‍යාව විරාග පඤ්ඤා විමුක්තිය ඇති කරගන්නේ කොහොමද කියලා. මේ ශාසනයේ පුද්ගලයෝ 7 දෙනෙක් බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙයි. උබතෝ භාග විමුක්ත පුද්ගලයා, පඤ්ඤා විමුක්ති පුද්ගලයා, කාය සක්ති පුද්ගලයා, දිට්ඨිපත්ත පුද්ගලයා, සද්ධා විමුක්ත පුද්ගලයා, සද්ධානුසාරී ධම්මානුසාරී කියලා පුද්ගලයෝ 7 දෙනෙක් වෙනවා තියෙනවා. එයින් උබතෝ භාග විමුක්ත කියන්නේ දෙපැත්තෙන් නිදිලා. මොකෙන්ද?
අෂ්ට විමෝක්ෂයන්ගෙන් රූප ධ්‍යාන හතරක් ලැබලා අරූප ධ්‍යානත් ලැබලා බාහිර සමාධිය උදව් කරගෙන අෂ්ට විමෝක්ෂයන්ගෙන්ම හිත නිදිලා ඒ වගේම ආශ්‍රව ධර්මයේ ක්ෂය කරගෙන ආශ්‍රව ධර්මයන්ගෙන් හිත නිදිලා අෂ්ට විමෝක්ෂයන්ගෙන් ආශ්‍රව ධර්මයන්ගෙන් කියන මේ දෙපැත්තෙන් හිත මිදුණු කෙනාට කියනවා මොකක්ද? උබුතු භාග පුද්ගලයා කියලා. පඤ්ඤා විමුක්ත පුද්ගලයා කියලා කියන්නේ අෂ්ට විමුක්ෂයන්ගෙන් මිදලා නැහැ. පඤ්ඤේන්ද්‍රිය තීක්ෂණයි ප්‍රථම හෝ ද්විතීය හෝ තෘතීය හෝ යම් කිසි මට්ටමක ධ්‍යානයක් ලැබලා ඒ ධ්‍යානයේ අසුරු කරගෙන ආශ්‍රයයන්ගෙන් හිත මිදිලා ආශ්‍රය ධර්මයන්ගෙන් හිත මුදව ගන්නවා ධ්‍යානයේ වශීභාවයට පත් කළ නැතුව. හැබැයි මේ උබතෝ භාග විමුක්ත පුද්ගලයයි පඤ්ඤා විමුක්ත පුද්ගලයයි කියන දෙන්න විතරයි රහත්. කාය සක්ති කියන පුද්ගලයා විතක අනාගාමී හෝ වෙන්න පුළුවන්, සකදාගාමී හෝ වෙන්න පුළුවන්, සෝවාන් හෝ වෙන්න පුළුවන්. එයා කායගත සතිය මුල් කරගෙන ප්‍රතිපදාව හැදෙන්න කෙනා. දිට්ඨිපත්ත කියන පුද්ගලයා සෝවාන් පලස්ත පුද්ගලයා. මේ දිට්ඨිපත්ත පුද්ගලයා බොහෝ විටක සෝවාන් පලස්ත හෝ සකදාගාමී හෝ අනාගාමී වෙන්න පුළුවන් ප්‍රඥා ඉන්ද්‍රිය මුල් කරගෙන ඉන්නවා. සද්ධා විමුක්ත පුද්ගලයා සෝවාන් හෝ සකදාගාමී අනාගාමී වෙන්න පුළුවන් හැබැයි සද්ද ඉන්ද්‍රිය මුල් කරගෙන තියෙනවා. මේ ඉන්ද්‍රියන්ගේ නානත්වයක් තියෙයි. එයා යන ගමන් මාර්ගයේ නානත්වයක් තියෙයි. නමුත් යතහ භූත ඥානය එකමයි. එයා යන ගමන් මාර්ගයේ මේ චර්ත නානත්වයක් තියෙයි. තව පුද්ගලයෙක් ඉන්නවා සද්ධානුසාරී ධම්මානුසාරී. මෙයාට තියෙන්නේ අනඤ්ඤාතඤ්ඤ සාන්ති ඉන්ද්‍රිය සෝවාන් ඵලයේ ලැබීම පිණිස පිළිපන්න. සකදාගාමී ඵලයේ ලැබීම මාර්ගයේ ලැබීම ඵලයටපත් වීම පිණිස පිළිපන්න මාර්ගස්ත පුද්ගලයා. සද්ධානුසාරී පුද්ගලයා ඵලයට පැමුණාම සද්ධා විමුක්තත්, ධම්මානුසාරී පුද්ගලයා ඵලයට පැමුණාම දිට්ඨිපත්තත් කියලා කියනවා. එතකොට මෙතනදී පඤ්ඤා විමුක්ත කියන පුද්ගලයා ළඟ රාග විරාග චේතෝ විමුක්ති කියන ගතිය තියෙනවා. රාග විරාග චේතෝ විමුක්තිය තියෙන තැන පඤ්ඤා විමුක්තිය නැහැ. මේ චරිත දෙකක්. අර පුද්ගල චරිතයකින් නෙමෙයි මේ ප්‍රතිපදා චරිතයකින් හඳුන්වන්නේ. එතකොට රාග විරාග චේතෝ විමුක්ති කියන රාගය විරාග ස්වභාවයට ගිහිල්ලා හිතේ තියෙන ආශ්‍රයයෙන් කෙලෙතුන්ගෙන් මිදෙනවා. හිතේ තියෙන ආශ්‍රයයෙන් කෙලෙතුන්ගෙන් හිත මිදෙනවා රාගය විරාග ස්වභාවයට පත් කරනවා. සමාධිය මුල් කාරණාව කරගෙන නුවණ. ඒකට කරන්න තියෙන එකම දෙයයි. මොකක්ද? රූපයේ පිරිසිඳ දැකීම විතරමයි. නාම ධර්ම අවශ්‍ය නැහැ. නාම ධර්ම පුත්තකත් අවශ්‍ය නැහැ. රූපයේ පිරිසිඳ දැකීම විතරමයි කරන්න ඕනේ. අනාගාමී වෙන්න පුළුවන් රාග විරාග චේතු විමුක්තිය ඇති කරගන්න. හැබැයි රූපයේ පිරිසිඳ දකින්න ක්‍රම දෙකක් තියෙනවා. රාග විරාග චේතු විමුක්තිය ඇති නොවන විදිහට රූපයේ හිත තබන්න පුළුවන්. එතකොට රූප භවයේ උප්පත්ති පිරිස බවතිනවා. යම් ක්‍රමයකට රූපයේ පිරිසින් දැක්කහම රාග විරාග චේතු විමුක්තිය ඇති වෙනවා. අනාගාමී වෙනවා. මේ ධර්මතාවයට හේතුව මොකද්ද? සම්මා දිට්ඨිය තමන් සන්තකේ තබාගෙන. සම්මා දිට්ඨිය සංකප්ප වාචා කම්මන්ත කියන මේ මග්ගංග පරියාපන්න වූ මාර්ගාංග ටිකින් යුක්ත ස්වභාවයකින් යුක්තව රූපයේ පිරිසිදු දකින්ද යොමු වෙන කෙනා රූපයේ පිරිසිදු දකින්නකොට රාග විරාග චේතෝ විමුක්තිය සාක්ෂාත් වෙනවා. මාර්ගාංග ටික තමා සන්තකේ නැතුව යම් කිසි කෙනෙක් රූපයේ පිරිසිදු දැක්කොත් ඒ කාමෙන් මිදෙනවා. විස්කම්බන වශයෙන් විතරයි. විස්කම්බන වශයෙන් විතරයි. අකුසල ධර්මයන්ගෙන් මිදෙනවා. විස්කම්බන වශයෙන් විතරයි. සමුච්ඡේද වශයෙන් වෙන්නේ නැහැ. එයා රූප උපත්ය මග්ගම් භාවිත. රූප භවයේ ඉදීම් පිරිස මාර්ගය වඩනවා. ඒ නිසා ඒක කොච්චරකද සමහරට කල්ප 84000ක් යනකම් මේ කාමයේ මතුවෙන්නේ නැහැ.
අකුසල ධර්ම මතු වෙන්නේ එච්චට කෙලෙස් ස්කන්ධනය කරන්න පුළුවන්. රත්න ලෝකේ ගියත් කල්ප 84000කින් පස්සේ ආපහු වෙනවා. එතකොට කොහොමද රූපේ පිරිසිඳ දැකලා රාග විරාග චේතු විමුක්තිය ඇති කරගන්නේ කොහොමද කියන කාරණාව බලමු. ලාමක අකුසල ධර්ම නිර්වශේෂයෙන්ම නිරුද්ධ වෙන්නේ අකුසල ධර්මය නිරුද්ධ වෙන්නේ රාග විරාග චේතු විමුක්තිය. එතකොට එතනදී රූපය විතරක් පිළිසෙන් දැක්කම හොඳටම ප්‍රමාණවත් කියලා මම මතක් කළා. රූපේ ගත්තාම චත්තාරෝච මහ භූතා චතුන්නංච මහ භූතානං උපාදාය රූපං යම් තාක් රූප කියලා යමක් තියෙනවා. මේ සියලුම රූපවල යථාර්ථය මේ සියලුම රූපවල නිම්ම තමයි සතර මහා ධාතු සහ සතර මහා ධාතුන්ගේ උපාදාය රූප. උපාදාය කියලා කියන්නේ ඇසුරු කරගෙන පවතිනවා. ඇසුරු කරගෙන පවතිනවා. සතර මහා ධාතුව හා සතර මහා ධාතුව ඇසුරු කරගෙන පවතින රූප. මෙන්න මේ රූප ටික පිරිසිඳ නොදකින තාක් ඒ රූප ටික ඇසුරු කරගෙන යම් කිසි පුද්ගලයෙක් ගනුදෙනු කරයි නම් මේ ගනුදෙනු කරන මහ භූත ටික ඇසුරු කරගෙන පුද්ගලයෙක් මනසින් ඒ රූප ටිකත් එක්ක ගනුදෙනු කරයි නම් ඒ ගනුදෙනු කරන ලෝකෙට කියනවා කාම ලෝකෙ කියලා. එයා පඨවිය දන්නේ ආපෝව දන්නේ තේජෝව දන්නේ වායෝව දන්නේ පඨවිය තමන් කියලා හිතනවා. පඨවිය තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා හිතනවා. පඨවිය තව ආත්මයන් තියෙනවා කියලා හිතනවා. පඨවිය අතුරු කරගෙන තව ආත්මයන් තියෙනවා කියලා හිතනවා. පඨවිය බාහිර ආත්මයන් තියෙනවා කියලා හිතනවා. මොකද මේ සතර මහා ධාතුව පිරිසිඳ නොදන්න නිසා. සතර මහා ධාතුව පිරිසිඳ නොදකින නිසා. එතකොට මේ රූපේ යතහ භූත ස්වභාවය ඉස්සෙල්ලා තේරුම් ගන්නට ඕනේ. මේ හැම රූපයක්ම හැදිලා තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත අතරේ. අවකාශ ධාතුවත් එක්ක පංච මහා භූත කියලා කියනවා. අවකාශ ධාතුව අවුරාගෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත හතර අවකාශ ධාතුවේ රාශියලා තියෙයි. ඒ හතර හා බැඳිච්ච ගති හතරකුත් තියෙනවා. වර්ණ ගන්ධ රස ඕජා කියලා. ඔකට කියනවා සුද්ධාෂ්ටකය කියලා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා. මේ වර්ණ ගන්ධ රස ඕජා කියන හතර කිසිම වෙලාවක මහ භූතයන්ගෙන් ගෙන්ව පවතින්නේ නැහැ. මහ භූතයන්ගේම ගුණාත්මක ධර්මතා හතරක්. චතුන්නංච මහ භූතානං උපාදාය රූපං. මහ භූතයන්ගේ උපාදාය රූප හතරක් නිසාක ඒ ධර්මතා හතරෙන්ද මහ භූතයම දත යුතු. මහ භූත ටික මේ වර්ණයෙන් පෙනී හිටින්න පුළුවන්. මහ භූත ටික මේ ගන්ධයෙන් පෙනී හිටින්න පුළුවන්. මහ භූත ටික මේ රසයෙන් පෙනී හිටින්න පුළුවන්. මහ භූත ටික මේ ඕජා ගුණයෙන් පෙනී හිටින්න පුළුවන්. ඒ ධර්මතා හතරෙන්ද දැක්ක යුත්තේ මහ භූත ටිකම විනා කිසිම වෙලාවක මහ භූත ටික නොහැර පවතින්නේ නොහැරමයි පවතින්නේ.
කිසිම වෙලාවක ඒ වර්ණ, ගන්ධ, රස, ඕජා කියන හතර මහ භූතයන්ගෙන් බැහැරට මහ භූතයන්ගෙන් වෙනව ඔසවලා ගන්න බෑ. අපි මතක් කළොත් වතුර බේසමක ඡායාවක් වැටලා තිබුණොත් අපිට ඇහෙන් මේ ඡායාව ඕනනම් බලන්න පුළුවන්. වතුර මත පතිත වෙලා තියෙන ඡායාව ඇහෙන් බලන්න පුළුවන් පේන. දිට්ට මත. පෙනුනට මේ පෙනෙන දේ මහ භූත ටිකම උපාදාය කරගෙන, ඒ කියන්නේ වතුරම ඇසුරු කරගෙන පවතිනවා විනා මහ භූතයන්ගෙන් වෙන් කළ කවදාවත් ගන්න බෑ. වෙන් කළ ගන්න බෑ. අත දැම්මොත් අත ගිහිල්ලා වතුර හැපෙනවා මිසක අල්ලන්න බෑ. වතුර ටික විතරක් තියෙද්දි අර ඡායාව විතරක් ඔසවලා ගන්න බෑ. ඡායාව ළඟට ගන්න බෑ. ඡායාව දුරස් කරන්න බෑ. එහෙනම් වතුර භාජනෙත් එක්කම ඔසවන්න වෙනවා. ඒක පතිත වෙච්ච මහ භූත ටිකත් එක්කම ඉස්සු හැකි මිසක දැන් ඕගොල්ලන්ට මේ පෙනෙන දේ වර්ණ සතහන මහ භූත ටික අතුරු කරගෙනමයි තියෙන්නේ. මේ පෙනෙන දේ ඕගොල්ලන්ට කවදාවත් ළඟට ගන්න බෑ. පෙනීම විතරයි. මේක දුරස් කරන්නත් බෑ. ඕගොල්ලන්ට දුරස් කරනවා නම් මේ පෙනෙන දේ පතිත වෙලා තියෙන මහ භූත ටිකම ඔසවන්න වෙනවා. මේ කයට අහු වෙන පඨවි ධාතුව මේ එසෙව්වොත් පෙනෙන දේ එසෙවෙනවා වගේ. පඨවි ධාතුවම දුරස් කළොත් පෙනෙන දේ දුරස් වෙනවා වගේ මිසක මේ භෞතිකයේ මෙහෙම තියෙද්දි මේ වස්තු විතරක් ගන්න බෑ. ඒ වගේ මේ අවකාශ ධාතුව තුල රාශි වෙලා තියෙන කුමන හැඩයක් වේවා හැම හැඩයක්ම හැඩයකින්ම හැම වර්ණ සටහනකින්ම හැම ගන්ධයකින්ම මහ භූත ටිකම දත යුතුයි. සතර මහා ධාතු අවකාශ ධාතු රාශි වෙලා තියෙන එක හැඩයක් නේ. හැඩයක් නේ. එතකොට මෙන්න මේ රූපය කනබුන ආහාරය නිසා හැදෙනවා කියලා කියන්නේ ආධ්‍යාත්මික ශරීරය. හොඳට බලන්න බත් පාන් කෝපි මුංගට මේ වගේ දේවල් කබලින්ක ආහාරය සම්පූර්ණ පොළවේ තියෙන පස් නැතුව කෝපි ගහක් පැලවෙනවද? වතුර නැතුව කෝපි ගහක් පැලවෙනවද? පාතේ නැතුව කෝපි ගහක් පැලවෙනවද? උස්නේ නැතුව කෝපි ගහක් පැලවෙනවද? නැහැ. ඒ නිසා කර්ම ප්‍රත්‍යයෙන් හැදිච්ච අවකාශ ධාතුව සතර මහා අවකාශ ධාතු තුල සතර මහා ධාතුව මේ විදිහට රාශි වෙන්න හේතු වුණ කර්ම ප්‍රත්‍ය වුණා. ඒ කර්ම ප්‍රත්‍යයෙන් තමයි මේ සතර මහා ධාතු රූපമിതി මේ ආකාරයට අවකාශ ධාතු තුල රාශි වුනේ. ඒකට කියනවා උපාදින්න රූපය කියලා. අවකාශ ධාතුව තුල සතර මහා ධාතුව මේ ආකාරයට රාශි වෙලා තියෙන්නේ. මේකට කර්ම ප්‍රත්‍ය නැහැ. එහෙනම් මේකට කියන අනුපාදින්න කියලා. මේකට ආහාර දෙකක් තියෙනවා. මේ හැඩයට ඒ හැඩයට ඕන විදිහේ ආහාරයක් තියෙනවා. කර්ම ප්‍රත්‍යයෙන් හටගත්ත මහ භූත රූප විදිහ පවතිනද ඒ රූපෙට ප්‍රත්‍ය වෙන විදිහට සතර මහා ධාතුව තියෙනවා. නමුත් ආහාරයෙන් මේ හැදුනත් උපාදින්න සතර මහා ධාතුවමයි. උපාදින්න කියන්නේ සතර මහා ධාතුව අවකාශ ධාතුවේ රාශි වෙන්න කර්මයේ උදව් වෙලා තියෙන්නේ. පඨවිය ආපෝවට ආපෝව පඨවියට ඒ දෙන්න තේජෝවට තේජෝව මේ තුන් දෙනාට මේ වුණොන්ට සතර මහා ධාතුට උපකාර වෙනවා පවතිනද උපදින්න පවතින උපකාර වෙනවට අමතරව කර්මයක් උපකාර වෙලා තියෙනවා අවකාශ ධාතුව තුල මේ හැඩයට සතර මහා ධාතුව රාශි වෙනවා. ඒකට තමයි උපාදින්න රූපේ කියලා කිව්වේ.
අපි ගස් වැල් ඔය පර්වත කියලා කතා කරන අචේතනික වස්තු ගත්තාම අනුපාදින්නයි ඒකට කර්ම ප්‍රත්‍ය නැහැ. පඨවිය ආපෝවට, ආපෝව පඨවියට, මේ දෙන්න තේජෝවට, තේජෝව මේ දෙන්නට, මේ තුන් දෙනා වායුවට, වායුව මේ තුන් දෙනාට මේ මහ භූත ඕනෝන්ට උපස්ථාන කරමින් අඤ්ඤමඤ්ඤ කියලා කියන්නේ අර බටමිටි දෙකක් හිටෙවුවාම මේ බටමිටිය වැටෙන්නේ මේ මිටිය නිසා, මේ මිටිය වැටෙන්නේ මේ මිටිය නිසා වගේ සතර මහා ධාතුව නිසා පවතිනවා. පඨවිය නිසා ආපෝව, ආපෝව නිසා පඨවිය, මේ දෙන්න නිසා තේජෝව, තේජෝව නිසා මේ දෙන්න, මේ තුන් දෙනා නිසා වායෝව, වායෝව නිසා මේ තුන් දෙනා. එකක් එකකට, එකක් දෙකකට, එකක් තුනකට, දෙකක් දෙකකට, දෙකක් එකකට මේ ආකාරයට ඔවුනොන්ට සහ සම්බන්ධයෙන් අවකාශ ධාතු අවුලාගෙන මේ සතර මහා ධාතු ටික පවතින්නේ. එහෙම වෙන රූපයට කර්ම ප්‍රත්‍ය වුණාම ඒ රූපමිතිය අවකාශ ධාතුවේ රාශි වෙනවා මේ විදිහට. මේ විදිහට රාශි වෙච්ච සතර මහා ධාතු කය රූපයේ ඇසුරු කරගෙන විඥාණයට පැවතුන හැකි හිතට පවතින්න පුළුවන්. ඒ සතර මහා ධාතු නෑ. එතකොට මෙන්න මේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් හටගන්නවා. එතකොට බාහිර අනුපාදින්න රූපයට මහ භූත ටිකම ආහාර ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වෙනවා. ඒ ධාතුව මත ඒ ආහාරය දත යුතුයි. මේ අවකාශ ධාතුව රාශි වෙලා තියෙන රූපවල අවකාශ ධාතුව තුල රූප රාශි වෙලා තියෙන ආකාරය, හැඩය හැම වෙලාවෙම ඒ වස්තුව දන්නේ, ඒ වස්තුවට පෙනෙන්නේ. ඒ හැඩය පිළිබිඹු වෙන්නේ සතර මහා ධාතුවේම තවත් උපයක් තියෙන තැනකට විතරයි. තේරුම්ද මං කිව්වේ? ඒ කියන්නේ දැන් අවකාශ ධාතුව තුල සතර මහා ධාතුව මේ හැඩයට රාශි වෙලා තියෙනවා. කණ්ණාඩියක්වත් ඇහැක්වත් කිසියම් වෙන උපවත් දෙයක් හම්බුනේ නැත්තම් මේ හැඩේ ඒ තමන්ව දන්නේ නැහැ. මෙයාගේ හැඩසටහන කණ්ණාඩියක් තිබ්බොත් ඒකට පතිත වෙයි. දීදුරක් තිබුණොත් ඒකට පතිත වෙයි. යම් කිසි මහ භූතයන්ගේ උපවත් බව තියෙන හැම තැනකම මෙයා පිළිබිඹු වෙනවා. උදුරලා ගත්ත හැටි. අපි කෙටියෙන් කිව්වොත් ඕගොල්ලන්ගේ ශරීරයේ බර ඕගොල්ලන්ට දැනෙනවද? දැනෙන්නේ නැහැ. ඕගොල්ලන්ගේ ශරීරයේ බර දැනෙන්නේ අනිත් කෙනෙකුගේ අතට නේද? සමහරවිට ඕගොල්ලෝ කිලෝ 60ක් බර ඇති කෙරුවා. Tamanට තේරෙනවා Taman කිලෝ 60ක් බරයි කියලා. නෑ. හැබැයි තව කෙනෙක් ඕගොල්ලන්ව වඩා ගත්තොත් එයාට තේරෙනවා බරයි කියලා. Tamanගේ බර තේරෙන්නේ තව කෙනෙකුගේ දැත්තට මිසක Tamanට තේරෙන්නේ. ඒ වගේ රූපේ ගතිය හැම වෙලාවෙම මහ භූතයන්ගේ උපාදාය රූපය අපි කියමු වර්ණ රූපේන. උපවත්කම පිළිඹු වෙන්නේ මහ භූතයන්ගේ තවත් උපවත්කම තියෙන තැනක තමයි. වර්ණ සතහන පිළිඹු වෙන්නේ මහ භූතයන්ගේ තවත් උපවත්කම තියෙන තැනකටම මිසක ඒ මහ භූතයන්ගේ හැඩේ මහ භූතයන්ගේ හැඩේ කියලා දන්නේ නැහැ. එයාගේ හැඩේ දන්නේ නැහැ. ඒක තේරෙන්නේ නැත්නම් පැත්තකින් කියමුකෝ. දැන් අපි මෙහෙම කියමු. මැටි ටිකක් අරගෙන මැටි ටික ගන්නෙ මම. එතකොට ඒක හොඳටම ඕගලන්ට පැහැදිලි නේද? මැටි කියන එක තද ගතිය, පටවිය කියන එක පැහැදිලිනේ. උඹහකින් කොටලා මැටි ටිකක් අරගෙන මේ හැඩේ විදිහටම මෙතක් හිටින මේ විදිහට රවුමට හිටින විදිහට අපි අවකාශ ධාතුව තුල හැදුවොත් දැන් මේ හැඩේටම අර රූපය අපිට පේනවා. අපිට මැටි ටික අහුවෙන්නේ නැතුව මේ හැඩේ විතරක් අල්ලන්න පුළුවන්. ඇල්ලුවොත්
හැඩේ අහු නොවි මැටි ටිකම විතරයි නේද අහුවෙන්නේ. හැඩේ කියන්නේ අවකාශ ධාතුවට සාපේක්ෂව පෙනෙන දෙයක්. ඒ කියන්නේ රූපේ පෙනෙන හැම වෙලෙම අවකාශයට සාපේක්ෂවයි. රූපේ කියන එකක් පෙනෙන්නේ හැම වෙලෙම අවකාශ ධාතුවට සාපේක්ෂවයි. නිබඳු රූපයක අපි කියමු මේ සතර මහා ධාතු අවකාශ ධාතුවේ තිබුණු හැඩයට ඇහැ උපකාරයෙන් ඒ හැඩේ ඇහි කියන මේ ප්‍රසාදයට ගැටෙනවා. ඇහි විතරක් නෙමෙයි ඕනම උපවට්ටනකට වීදුරුවක් හරි ගත්තොත් මෙහා වීදුරුවට වැටෙනවා වගේ. ජලයේ උපවත්කමක් තිබුණොත් මේ හැඩේ ඒකට වැටෙනවා වගේ. මේ චක්කු ප්‍රසාදයේ උපවත්කමට වතුර තියෙන උපවත්කම වගේ, වීදුරුවක තියෙන උපවත්කම වගේ, කණ්ණාඩියක තියෙන උපවත්කම වගේ. ඉදිරියෙන් තියෙන යමක් පතිත කරන්න පුළුවන්. ඒ වගේ ඇසේ තියෙන්නේ චක්කු ප්‍රසාදයෙන් බොහොම සියුම් උපවත්කම. ඉදිරියෙන් තියෙන රූප ටික මේ ප්‍රසාදයට ගැටුණාම මේ හිත කොච්චර සංවේදීද කියනවනම් ඒ මේ රූප නිමිත්ත ප්‍රසාදයට වැටුණු පමණකින්ම හිතට දැනෙනවා. හිත ඊට අනුගතව උපදිනකොට හිතෙන් මේ හැඩේ හඳුනා ගන්නවා. මේ විදියටම සංඥාවක් පහළ වෙනවා. ඇහැ අවකාශ ධාතුව තුල මැටි ටික මේ හැඩයට රාශි වෙලා තියෙනකොට ඒ සතහන ප්‍රසාදයට චක්කු ප්‍රසාදයට ගැටෙනකොට මේ දෙන්න ඉන්න තැනට හිත යොමු කරනකොට මේ තුන්දෙනාගේ ප්‍රතිඵලය තමයි මේ හැඩේ හිතට පෙනෙනවා. ඔගොල්ලෝ දන්නවද අපි හැම වෙලාවකම මොනවා හරි දකින්නවා අහනවා කියලා කියන්නේ හිතේ සංඥාවක් දෙන්නේ. හැම වෙලාවෙම සංඥා සහිතවයි අපි එන්නේ. යම් වෙලාවක සංඥාවක් නැති වුණොත් එක්කෝ ඕගොල්ලෝ අසංඥේ එහෙම නැත්නම් විසංඥේ. විසංඥ වෙනවා කියලා කියන්නේ මොකක්ද? මුකුත් දන්න සිහිමුත්ත වෙනවා කියන එකනේ දන්නේ. ඒිට මෙහා හැම කෙනෙක්ම යම් සංඥාවකින් ඉන්නේ. එතකොට මේ හැඩේ රූපේ ආකාරයෙන්ම ගන්නවා රූප සංඥාව. ඔන්න දැන් මේ රූපය විඳිනකම හඳුනා ගන්නකම හඳුනාගත් රූපයට වටාපත කියලා හිතනකම ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින්නේ. හොඳට බලන්න මේ ටික මුලින්ම ආවේ සතර මහා ධාතුව අවකාශ ධාතුවේ රාශි වෙලා තිබුණු මේ හැඩේ නැටි ටික. ඒක රූපය. ඒක උපාදාය රූපත් එක්කම. ඒ බඳු රූපය චක්කු ප්‍රසාදයට වැටෙනකොට හිතේට අනුව ඉපදිලා හිතේ මේ හැඩේ Tamanට පේනවා කියලා කියන්නේ හිතේ මේ රූපේ එකනම තියෙද්දි රූපය හඳුනනවා ඉතින් ඕගොල්ලෝ හඳුනන්නේ. හඳුනන රූපයට වටාපත කියලා හිතනවා. හිතුවහම වෙන්නේ කොහොමද? මේ හිතෙන්ම විඳපු හඳුනපු කල්පනා කරපු ගතිත් මේ රූපයත් කියන ධර්මතා දෙකම උදව් කරගෙන වටාපත කියලා දැනගන්නවා ඕගොල්ලෝ. නාම රූප පත්‍ය විඥාන. නමුත් මේ දැනුම ඇති උනේ කොහොමද කියලා ඕගොල්ලෝ දන්නේ නැහැ. දැන් ඉදිරියෙන් තියෙන දේ වටාපත කියලා ටක් ගාලා දැනගන්නවා. නමුත් මේ දැනගැනිල්ල ඇති උනේ කොහොමද කියලා දන්නේ නැහැ අපි. හොඳට බලන්න ඇහැට පිටින් තියෙන වස්තුවක් අපි දැනගන්නවා. ඇහැට පිටින් තියෙන වස්තුවක් දැනගන්නකොට දැනගත්තේ කොහොමද? ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තු රූපයක් ඒක මහ භූතමයි. අවකාශ ධාතුවේ රාශි වෙලා තියෙන ආකාරය ප්‍රසාදයට පිළිඹු වෙනකොට රූපේ. ඒ නිසා හිත උපදිනවා. ඒ හිතේ මේ අරමුණ විඳින හඳුනා ගන්න
නැත්නම් මේ හැඩ සතහන පේනවා හිතට රූප සංඥා. රූප සංඥාව තමයි වටාපත නැත්නම් මිනිස්සෙක් කියලා අපි හිතන්නේ. අර රූපයයි මේ නාමයයි දෙකම උදව් කරගෙන අපි දැනගන්නවා. නමුත් අපි මේ නාම රූප පත්‍ය විඥානං කියන එක දන්නේ නැතුව මේ දැනගත් සිද්ධිය කෙලින්ම රූපෙට තබනවා. ඒක මේ විඥානය සතර මහා ධාතුවට දැස ගන්න කෙලින්ම අර සතර මහා ධාතු රූපයට වටාපත නැත්නම් මිනිස්සයා කියලා අර රූපයේ උදවුනේ හිතේ තියෙන නාම ගති ටික ඇතිකරනද අරමුණ විඳින්න හඳුනන්න අංගගත දෙයට හිතන්න. දැනගත්තේ මේ රූපයයි මේ නාමයයි දෙක නිසායි දැනගත්තේ අනුක්‍රමයක් තියෙයි. නමුත් දැනගත්ත දේ කෙලින්ම රූපයට තැබුවාම ඔයගලන්ට දැන් සතර මහා ධාතුව පේන්නේ. විඥානයේ තියෙන ගතියෙන් ඒක වැහිලා මේ තියෙන්නේ. අපි මෙහෙම කිව්වොත් දැන් මම වටාපත දෙනවා කස්සපට. ඊට පස්සේ කස්සප වටාපත දෙනවා මම ධම්මජෝතිට කියන්නකො. දැන් ධම්මජෝති අතට වටාපත ලැබුණේ කොහොමද කියන කාරණාව ගත්තොත් ආසන්නම සිද්ධාන්තයේ කස්සප හාමුදුරුවෝ දුන්නා. නමුත් සැබෑම ස්වභාවයේ ගත්තොත් ස්වාමීන් වහන්සේ කස්සප හාමුදුරුවෝ නිසා මේක ලැබුණා කියන පරියායයි කියන්නේ. මම මේක දුන්නේ නැත්තම් කස්සපට කවදාවත්ම කස්සපට දෙන්න මෙයාට දෙන්න යම කම්බ වෙන්නේ නැහැ. නමුත් ළඟම කාරණාව ගත්තාම කස්සප හාමුදුරුවෝ දුන්නා. හැබැයි කස්සප හාමුදුරන්ට කොහෙන්ද මම දුන්නු නිසා. මමයි කස්සප හාමුදුරුවෝ දෙන්නම නිසායි මේ ධම්මජෝතිකාවට වටාපත ගියේ. ඒ වගේ සතර මහා ධාතු රූපේ නිසා හිතේ ඒ අරමුණ විඳින අරමුණ හඳුනා ගන්න අරමුණට හිතන නාම ධර්ම ටිකක් පහළ වෙනවා. නාම ධර්ම ටික නිසායි දැනගන්නේ සංකාරපච්ච විඥාන. ආසන්නම කාරණාව නාම ධර්ම ටික නිසායි දැනගන්නේ. නමුත් මේ දැනගැනීම කියන ටිකට සම්පූර්ණ සිද්ධාන්තයෙන්ම ගත්තොත් නාම රූප නිසා විඥානය වුණා කියලා කියනවා. මම කස්සපට දීලා මේක දෙන්නකො ධම්මජෝතිට කියලා තමයි දෙන්නේ. කස්සප දුන්නාම ධම්මජෝති කෙලින්ම කිව්වොත් වටාපත කොහෙන්ද ඔබ වහන්සේට හම්බුනේ? සුදස්සන ස්වාමීන් වහන්සේ දුන්නේ කියලා කිව්වොත් හරිද? වැරදිද? දැන් වටාපත මම දෙනවා කස්සපට. කස්සප දෙනවා ධම්මජෝති. ධම්මජෝති කියනවා ධම්මජෝතියේ වටාපත කොහෙන්ද හම්බුනේ? සුදස්සන ස්වාමීන් වහන්සේ දුන්නේ කිව්වොත් හරිද? නමුත් ඌදේ සුදස්සන ස්වාමීන් වහන්සේ දුන්නේ කියලා කියන්න කමක් නැහැ. නමුත් ඒක දුන්න උනේ කොහොමද කියන පරයයක් තියෙනවනේ. ස්වාමීන් වහන්සේ කස්සප හම්බුම් දීලා තියෙනවා කස්සප හම්බුම මට දුන්නා මෙහෙමයි ස්වාමීන් වහන්සේ මේක මට දුන්නේ කියන ක්‍රමයක් තියෙනවා. නේද? සංකාරපච්චය විඥාන හිතනකම නිසායි දැනගන්නේ. කොහොමද සංකාරපච්චය විඥාන මුලේ කියන ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමය තමයි බුදුරජාණන් වහන්සේ දිගහැරලා නාම රූපච්ච විඥාන කියලා කියන්නේ. රූපයේ උපකාරයි නාම ධර්ම ටිකක් හැදෙන්න. දැන් රූපයේ සතර මහා ධාතුයි. සතර මහා ධාතු රූප නිමිත්තක් රූප හැඩයක් හිතෙන් හඳුනලා හිතින්ම හැඩයට මේ අහවල් සතා අහවල් මිනිසයා අහවල් භාණ්ඩ කියලා නම් කළා දැනගන්න. අපි කෙලින්ම දැනගත්ත දේ රූපෙට දැබුවාම අර නාම ධර්ම ටිකේ කෘත්‍ය අයින් කළා දැනගත්ත සිද්ධිය කෙලින්ම රූපෙට දැබුවාම මේ දැනගත්තේ මෙන්න මේ රූපේ කියලා. අපි අර කරපු විස්තර gati ටික ඔක්කොම අයිති වෙන්නේ රූපෙට බඳිනවා. ඔන්න ඔය මේ ස්කන්ධයන්ගේ උදේවැය බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ රූපය ආහාර ප්‍රත්‍යයෙන් ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා සංඥා චේතන නාම රූප ප්‍රත්‍යයෙන් විඥානය කියන මේ සිද්ධිය දැනගත්තොත්
ඕගොල්ලෝ මේ විඥානය රූපෙට බහින් නැතුව මේ යථාභූත ස්වභාවය දකින්න පුළුවන්. මේ ස්කන්ධයන්ගේ උදේවැය දන්නේ නැති වුනහම වෙන්නේ අපි දැනගත්ත දේ මේ ස්පර්ශයට ඔබෙන් තිබුණු රූප ධාතුවට අයිති කියලා අපි හිතන්නේ. එහෙම නැත්නම් මේ දැනගත්ත දේ නාම රූප දෙකට අයිති කියලා. නාම රූප දෙක නිසා දැනගත්තම දැනගත සිද්ධිය අපව නාම රූප දෙකට අයිති නැහැ. හරි මම මේ නිකන් ස්කන්ධයන් රූපේ කිව්වේ අපි කෙටියෙන් ගමු කොහොමද රූපයේ පිටින් දැකලා රාග විරාග ස්වභාවයට පත් කරන්නේ කියලා. මොකද දාන්නේ වලද ඉන්න ගමන් දීප පොඩි හාමුදුරන්ගෙන් ඇහුවේ ඊට දැන් අම්මා සිහි කරන්න පුළුවන් නේද? පුළුවන්. දැන් ඔයා සිහි කරනකොට අම්මා කියලා සිහි කරනවත් එක්කම බාහිර මේ සිහි කරන දෙයට අදාළ රූපයක් එයාට පේනවා නේද කියලා අහුවා. දැන් අම්මා කියලා රූපයක් පේනවනේ. එතකොට මේ සිහි කරන ගතිය බාහිර රූපයකට ලැබුවොත් ඒ රූපය යට පේන්නේ අම්මගේ වගේ. අම්මා වගේ. එතකොට ඒ රූපය කැඩෙන්න, බිඳෙන්න, විනාශ වෙන දවසට අම්මා මරුණා කියන දුක තමයි එන්නේ. පොඩි හාමුදුරනේ මතක් කළේ අම්මා කියලා සිහි වෙනකොට ඔයාට හිතට බාහිරයට හිත යොමු වෙලා රූපයක් පෙන්වනකොට ඔයා මේ හිතේ තියෙන අම්මා කියන ගතිය ඒ රූපෙ මත පිහිටන්න නොදී රූපේ පිරිසිඳ දක්වනවා නම් පෙන්වනවා නම් හිතට පෙන්වනකොටම ඒ රූපේ කෙස් කියන්නේ පඨවි ධාතුව, ලොම් කියන්නේ පඨවි ධාතුව, නිය කියන්නේ පඨවි ධාතුව, දත් කියන්නේ පඨවි ධාතුව, හම කියන්නේ පඨවි ධාතුව, මස් කියන්නේ පඨවි ධාතුව කියලා එක එක කොටසෙන් කොටස හෝ නැත්තම් මුළු රූපෙම සතර මහා ධාතුයි කියලා පෙන්වනකොට මේ අම්මා කියලා හිත දැස ගන්න බෑ ඒකට. අම්මා කියලා හිත දැස ගන්න බෑ. මෙහෙම බලනකොට මේ දැන් තියෙන දෝෂේ මේ සතර මහා ධාතු රූපේ සතර මහා ධාතු බව පෙන්වන්න බැරි වුණොත් අම්මා කියලා සිහි කරනකොට මේ රූපේ පෙන්වුවොත් අම්මා ඇත්ත වෙනවා. ඊට පස්සේ අනේ අම්මා කෑවද දන්නේ අම්මා අසනීපෙන් හිටියේ අම්මා ලෙඩ වෙලා හිටියේ බොහෝ සිතුවිලි ප්‍රපංච කියලා කියන්නේ බොහෝ සිතුවිලි වැල් යනවා. ඒ හිතෙන් තමන්ට රාගය හෝ ද්වේෂය හෝ නැත්නම් දුක හෝ උපදිනවා. සංවේගය උපදිනවා. යම් තාක් තමන් දුකටපත් වෙන තාක්ම හිතනවා. කෙනෙක් උපන්නාට පස්සේ කෙනෙක් හැදුනට පස්සේ ඉන්න කෙනා ගැන ඒක ඇත්ත වෙනවා. එයා ගැන හිතනවා. ඊට පස්සේ මම කිව්වේ පාට අම්මා කියලා සිහි වෙනකොට සිහි වෙන දේ ඒ රූපයට හිත නැඹුරු වෙනකොටම රූපෙ පැත්ත පෙන්වන්න පුළුවන් නම් රූපේ ඇත්ත. ඒ රූපේ කෙස්ලොම් නේදත් හම්මස්නහර තියෙනවා. අම්මව අල්ලන්න කියලා ගියොත් කෙස් හෝ අහුවේ, යම හෝ අහුවේ, මස් හෝ අහුවේ, ලේ හෝ අහුවේ, නහර හෝ අහුවේ. ඒ අහුවෙන තනින් හෝ ධාතු ස්වභාවය පෙන්වනවා නම් මේ හිතේ නිමිත්ත ඒ ධාතුවට බහගන්න නොදෙනකොට නොදුන්නෝ එතන සතර මහා ධාතුයි කියලා පෙන්වන පමණකින්ම අම්මා කියන එක ඇත්තටම සිතුවිලි වැල් යන්නේ. සිතුවිලි වැල් යන්නේ. මොකද එතන ධාතුව කියන තැනින් නතර වෙනවා. මෙහෙම සමස්තයක්ම පෙන්වනකොට හැම අරමුණකම තමන්ගේ අර ඉබ්බසිය කබලේ අවයව වහගත්තා වගේ මනෝ විතරක හකුලවා ගන්න කියන්නේ. අපේ මනෝ විතරක සතර මහා ධාතුවේ හැපිලා හිටින් නැතුව සතර මහා ධාතුවෙන් ටික ටික පස්සට එනවා. රූපේ ඇත්ත ටික දකින්න ආශ්‍රයන්ගේ මනස මිදෙනවා කියලා කියන්නේ අම්මා කියන ගතිය සිහි කරන්න පුළුවන්. නමුත් රූපෙට නැඹුරු වෙන්නේ නැතුව පවතිනවා. මේ විදිහට යම් කිසි කෙනෙක් බැලුවොත් මේ භූමියේ එයා යම් තාක් ඇසුරු කරන තමන් කියන ආධ්‍යාත්මික කයෙත් බාහිර සියලු නිමිති වලත් සියලු නිමිති වල නුවණින් බැලුවාම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ
අතීත අනාගත වර්තමාන තමා තුළ බාහිර හීන ප්‍රනීත දුර ළඟ කියන මේ සියලු රූප ටික නේතම් මම නේසෝ හමස්මින් නෙමෙසෝ අත්තාති මම හෝ මගේ ආත්ම වූ දෙයක් නැහැ සතර මහා ධාතු කියලා හොඳට පෙන්වන්නේ පෙන්නකොට පෙන්වන්න මේ රූපය කියන ඒකත්වයකට රූප සංඥාව සතර මහා ධාතුයි කියන රූප නිමිත්ත ටික වර්ධනය වෙනවා පෙනෙනවා ඒ රූප ටික අම්මා තාත්තා දුව පුතා රත්තරන් රිදී මුතු මැණික් කියලා සතර මහා ධාතුවට ඇලෙන සතර මහා ධාතුවේ බඳවන නිමිති හිතින්නේ ටිකෙන් ටික ඒ නිමිති ගැලවෙනවා රූපේ පිළිසින දකින්න රාගය ඇති කරගන්න පුළුවන් ස්ත්‍රී පුරුෂයෝ රත්තරන් රිදී මුතුමැණික් උයන් ගෙවල් වාහන මන්දිර මාලිගා මේවා එකින් එක ගැලවි යන සතර මහා ධාතුවේ සතර මහා ධාතුවේ උයන් වතු ගෙවල් මාලිගා රන් රිදී මුතුමැණික් වාහන ස්ත්‍රී පුරුෂයෝ දකින්නතා ඕගොල්ලෝ ආසා ස්ත්‍රියකට ස්ත්‍රිය කියන රූපේ තියෙන සතර මහා ධාතුවේ ඉන්න සතර මහා ධාතු සංඥා කරනවා. ඕගොල්ලෝ ආස රත්තරන් හැබැයි රත්තරන් වල රූපයක් තියෙයි. ඒ රූපයට ආස කරනවා. නමුත් රූපෙන් රත්තරන් රිදී මුතු මැණික් ස්ත්‍රී පුරුෂ මේ ගති ටිකෙන් ටික ගැලවුනොත් මේ ධාතුව පෙන්වන්න අවබෝධ වෙන්න මේ රාග ස්වභාවය තමයි විරාගට යන්නේ. ඒ කියන්නේ ඇලෙන්න වස්තුවක් ඇලිලා හැසිරෙන්න වස්තුවක් හිටින්නේ යම් කලක සතර මහා ධාතු හොද්දටම පෙනෙද්දි මෙහෙම එකතැනක ඉඳලා ඕගලන්ට මේ බාහිර සිහිකරනද සතර මහා ධාතු නිමිත්ත ඇරෙන්න එකදු නිමිත්තක්වත් හිටින්නේ නැහැ. බලන්න ඒ නුවණින් බලන යාට ධාතුවම ප්‍රකටයි මිසක මහ භූතම ප්‍රකටයි මිසක මිනිස්සු සත්වය පුද්ගලයෝ ගෙවල් දොරවල් ඉඩකඩ යාන වාහන මේවා මොකුත් හම්බ වෙන්නේ නැහැ. ඇලෙන්න සාරජ්‍ය වෙන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ. ආධ්‍යාත්මිකත් එහෙම මේ මම කියලා හිතන්න පටවි ධාතුවේ මොකුත් හම්බ වෙන්නේ නැහැ. එහෙම වෙන්න ධාතුව පිළිසින් දකිනකොට උන්න කාමයේ අතහැරෙනවා. කාමච්ඡන්ද කියන ගති නැහැ. සත්ත්ව පුද්ගලයා සතර මහා ධාතු දකින්න නැති හින්දා තරහවට නසන්න ඕනේ, මරන්න ඕනේ, කපන්න ඕනේ ව්‍යාපාදිත කරනොත් නැහැ. කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච කියන මේ ටිකක් නැහැ. කෙසේද යන්නේ විවතිත් නැහැ යාට. සතර මහා ධාතුවේ සත්‍ය මරණයෙන් පස්සේ උපදින්න ඇති උපදී මරණ අහවල් තැනින් ඉඳන් ආවේ මේ කතා මුකුත් එයා දන්නේ සැක නැහැ යාට. විචිකිච්ඡාවක් නැහැ. අන්නේ කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් තමන් නිදිලා කියලා තමන්ට පේනවා. වෙනදට අම්මා ගැන හිත තාත්තා ගැන හිත ගෙදර ගැන හිත රත්තරන් ගැන හිත රස්සාව ගැන හිත යාළුවෝ ගැන හිත ඉන්න පුළුවන්කම තිබුණා. දැන් එහෙම මුකුත් නැහැ තමන්ගේ මනසේ. එක්ම සතර මහා ධාතු පඨවි සංඥාවට හිත තබල මේ සියලු කාමාශ්‍රයන්ගේ මනස නිදිලා කියලා තමන්ට පේනවා. කාමයන්ගේ විමුක්ත වෙච්ච මනස තමන්ටම තේරෙනවා. අකුසල ධර්මයන්ගේ මිදිච්ච මනස තමන්ටම තේරෙනවා. තමන් කෙරෙහිම කාමයන්ගෙන් වෙන් වෙච්ච අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙච්ච විවේකයේ භුක්ති විඳිනවා. එහට ලොකු වෙනසක් තේරෙනවා. වෙනද මේවා මැද්දේ ඒවා හදමින් එහාට මෙහාට කරමින් කෑ ගහමින් හිතපු මනසත් අද මේ ප්‍රපංච සංඥාවකින් විදිලා පවතින මනසේ සැහැල්ලුව තේරෙනවා. ඒ නිසාම හිතේ ප්‍රමෝදයක් ඇති වෙනවා. ප්‍රමෝදයේ බලවත් වීම ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතිය නිසාම හිත කය දෙක සංසිඳෙනවා. කොච්චරද කියන්නේ හරියට ආහස පහ වෙන පුරුණුඩක් වගේ යට මේ කය දැනෙනවා කියලා. එච්චර සැහැල්ලුයි. අරක රහතන්වහන්සේ මම කියන්නේ මගේ ආත්ම භාවය හරියට හුළඟට දෙල්ල දෙන කුඩියක් වගේ කියනවා. මේ ශරීරයේ එක දශමයක්වත් එයාට බරක් දැන් පුරුණුඩක් වගේ.
මේ මුළු ශරීරෙම සැප පින්ඩයක් වෙනවා. බුදුජාණන් වහන්සේ දේශනා කරන්නේ නහන ඔය සබම් වගේ දේවල් පිටි ටික දිය ඉසෙයිස යම් කිසි කෙනෙක් අනනකොට දිය වෙලා වැగిරෙන්නේ නැහැ. නමුත් ජලයෙන් නොතෙමුණු තැනක් නැහැ. අපි නිකමක රොටි හදනකොට පිටි ටිකට වතුර ටික ඉහෙය ගුලි කරනවා. දිය වෙලා වැක්කිරෙන්නේ නැහැ. නමුත් පිටි ගුලිය ගත්තාම ජලයෙන් නොතෙමුණු කිසිම තැනක් නැහැ පිටි ටිකේ. ඒක කරන්න ගන්න ඒ වගේ මේ ප්‍රීතියෙන් සැපේ මේ කයෙම නොතෙමුණු තැනක් නැහැ කියනවා. ඒ අධික සැපවත්කම නිසාම හිත සමාධි වෙනවා. ආධ්‍යාත්මික සැප නැතිකම වුණාමයි සැපසහගත අරමුණු හොය හැම වෙලාවෙම රූපේ බාහිරට යන්නේ. රූපය හිතනවා, ආපු ශබ්ද ගැන සිහි කරනවා, ගන්ධ සැන සිහි කරනවා, ලැබු ස්පර්ශයන් ගැන සිහි කර ඉන්නේ මේ ආධ්‍යාත්මික සැප නැතිකමේ ලක්ෂණය. සැප තියෙන අරමුණු සිහි කරනකම. වේදනාපච්චය තණ්හා හිත ස්වභාවයෙන්ම මේ සැප වේදනාවට තණ්හායි. නමුත් මේ කයම සැප පින්ඩයක් වෙනකොට කය කෙරෙහිම හිත පවතී. ඒ සැප කෙරෙහි හිත නැමිලා පවතිනකොට ඒ නිසාම සිත සමාධි වෙනවා, එකගයි. මෙන්න මේ කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව උපන්න විවේකයේ නිසා හටගත්ත ප්‍රීතිය සැපේ මුල් කරගෙන උපන්න මෙන්න මේ එකඟකමට කියනවා ප්‍රථම ධානය කියලා. මෙන්න මේ සමාධියට ඇවිල්ලා ලාමක අකුසල ධර්මයන්ගේ අනුශේම දුර වෙනවා. අනුශේම දුර වෙනවා මේ සමාධිය. මුලින් ලාමක අකුසල ධර්මය නැති කළා. නමුත් අනුශේ ස්වභාවය තිබුණා. මෙන්න මේ සමාධියේදී කාම රාග ගතියම නැති වෙනවා. මේ සතර මහා ධාතු සැපයි කියලා අසුරු කරන ගතියම නැති වෙනවා. මෙන්න මෙතෙන්ට යන්න පුළුවන් වෙන මුකුත්ම ඕනේ. එක දෙයක් කරන්න පුළුවන්. රූපයට පිළිසින දකින්න වෙන මුකුත්ම නෙවෙයි සතර මහා ධාතු බව විතරක් ඔප්පු කරලා පෙන්නන්න. හැඩ සටහන්, වර්ණ සටහන්, මහ භූත ටිකේම ලක්ෂණයක් හැටියට දකින්න. මහ භූතම ඇසුරු කරගෙන තියනවා දකින්න. මහ භූතම බදාගෙන තියනවා දකින්න. ඒ හැඩ සටහන රූප පැත්තටම නැඹුරු කරන්න. මේ වර්ණයෙන් පෙනෙන්නේ, මේ හැඩයෙන් පෙනෙන්නේ මහ භූත ටික අවකාශ ධාතුවේ මෙහෙම රාශි වෙලා තියෙනව නේද කියන තැනකින් දකින්න. ගන්ධයක් ආවොත් මහ භූත ටික දැන් මේ විදිහට පවතිනවා කියලා මහ භූත ටිකේම හැටි දකින්න. රසයක් ආවොත් මහ භූත ටිකෙන්ම දකින්න. ඒක වෙනම ඔසවලා අරගෙන හිතේ බින්දින්න හදන්න එපා. එතකොට ඒ සංඥාවකින් අපි ඒක කරන්නේ. ඒ කිව්වේ මෙතන ඉඳලා ඔයගලන්ට යම් තාක් ජීවිතේ පුරාවට රූපයි කියලා ඇසුරු කරපු, ඒ කියන්නේ ඇසුරු කරපු අරමුණු සිහි කරන්න පුළුවන්. යාළුවෝ කියලා, ඉහෙලියෝ කියලා, නෑදෑයෝ කියලා, හිතේසී අය කියලා, රන් රිදී මුතු මැණික් කියලා මේ බාහිර ඇසුරු කරපු නිමිති සිහි කරන්න පුළුවන්. ඒක තමයි මේ අවිද්‍යාව නැමැති කෝෂය ඇතුලේ තිබුණු ගති ටික. ඒ එකකටවත් එකතු නොවි ඒ සිහි කරන්න පුළුවන් හැම තැනකම හිතෙන් පෙන්වන රූපේ සතර මහා ධාතු බව විතරක් ඔප්පු කරලා පෙන්වන්න. සතර මහා ධාතු බව සිහි කරගන්න. සිහි කරනකොට නතර වෙන්නේ නැත්නම් ඔප්පු කරලා පෙන්වන්න. මම මේ වස්තුව පරිහරණය කරන්න ගියොත්, අල්ලන්න ගියොත්, ඇසුරු කරන්න ගියොත් අහුවෙන්නේ අල්ලන්න පුළුවන් ඇසුරු වෙන්නේ මෙච්චරයි නේද කියලා ඔප්පු කරන්න. යාළුවෙක් ඉන්නවා කියලා හිතන්න. යාළුවා එක්ක කළ කී දේවල් සිහි කරන්න පුළුවන්. නමුත් ඔබ යාළුවා කියලා සිහි වෙන රූපය මෙනෙහි නොකරයි නම් ඇත්ත. ඒ ඇත්ත නොපෙනෙන තාක් ඔබට යාළුවා සමග සතුටු වෙන්න පුළුවන්, දුක් වෙන්න පුළුවන්. යාළුවෙක් ඉන්නවාමයි.
නමුත් යාළුවා කියලා සිහි වෙනකොටම ඔය හිතේ තියෙන යාළුවා කියන ගතිය සතර මහා ධාතු රූපයට බැසගන්න නොදී ඒ රූපේ සතර මහා ධාතුයි කියලා ඔබට සිහි කරගන්න පුළුවන් නම් මේ හිතේ තියෙන ගතිය ඒ රූපයට බැසගෙන ඒ රූපේ කෙනෙක් කළා ඇත්ත වෙන්නේ නැහැ, කෙනෙක් උපදින්නේ නැහැ. එහෙම සතර මහා ධාතුයි කියලා සිහි කළොත් නෑ යාළුවා වගේම පෙනෙයි නම් තව ටිකක් පස්සට යන්න. මම හොඳ යාළුවා අල්ලන්න කියලා ගියොත් ඒ රූපෙට අත දැම්මුත් යාළුවාගේ ශරීරයේ අත වැදුනොත් ඔළුවේ වැදුනොත් කෙස් ටික අහුවේ කෙස් පටවි. හැම අහුවේ කොතනක හරි හැම පටවි. මස් ටික අහුවේ කොතනක හරි මස් පටවි. නහර වැල් අහුවේ පටවි. ඇට කූරු අහුවේ. ඕවනේ අහුවෙන්න තියෙන්නේ. අහුවෙන තැන සතර මහා ධාතු මිසක මේක මේ ධාතුව කියලා සතර මහා ධාතු බව පෙන්නනෝ යාළුවා කියන තැන අල්ලගත්තා කියන එක බොරුවක්. සංඛාර කදළු උපමා කියලා කියන්නේ සංඛාරයේ කෙහෙල් කඳක් වගේ. අරටුවක් නෑ. කෙහෙල් ගහ පතුරු ගහලා බැලුවොත් පතුරු ටිකක්ම තියෙන ඉතක අරටුවක් හම්බ වෙනවා. යාළුවා කියන සංඛාරේ පතුරු ගහලා බලන්න අරටුවක් හරයක් හම්බෙයිද යා නතර වෙලා ඉන්න තැනක් හම්බෙයිද කියලා හම්බ වෙන්නේ නැහැ. තැනක් ඒකට තැනක් හම්බෙන්නේ භූමියක් හම්බෙන්නේ. ඔබ විමසන්නේ නැති තාක් ඔබට ඇලෙන්න පුළුවන් යාළුවෙක්, ගැටෙන්න පුළුවන් යාළුවෙක්, ඔබට මේ ද්‍රෝහිකම් කරපු හතුරේ උපකාර කළ මිතුරෙක් හම්බ වෙයි. නමුත් ඒ හතුරුකම්, ඒ මිතුරුකම්, යාළුකම් ඔක්කොම ටික ගෙවිලා යනවා මේ අවිද්‍යාව දුරු වෙනකොට. ඒ විදිහ විතරක් නෙමෙයි අචේතනික වස්තුවක් වුණත් එහෙම වුණා. අපි කියමු මෙතන ඉඳන් කුටිය කියලා සිහි වෙනවා. සිහි වෙනකොට ඔබ විමසීමක් නොකරන තාක් ওই මනසේ තියෙන ගතිය කුටිය කියලා බාහිර අවකාශ ධාතු තුල රාශි වෙච්ච රූපයක් පෙන්නයි. ඒකත් කුටියේ තියෙන හැඩතලයන් වලින් කුටිය හොඳ නැති කමින් කුටිය හොඳ කමින් සතුටු වෙන්න ඕ අසතුටු වෙන්න පුළුවන්. නමුත් හිත කුටිය කියලා නැමෙනකොටම නෑ අවකාශ ධාතු අවරාගම සතර මහා ධාතු රාශි වල තියෙන හැඩේනේ කියලා පෙන්නනවා. හිත පිළිගත්තේ නැත්නම් කුටිය පරිහරණයට යන්නේ. කුටිය කියලා දොර ඇල්ලුවොත් අහුවෙන තැන පටවි. බිත්ති ඇල්ලුවා කිව්වොත් පටවි. කුරුවක් අහුනක පටවි. කණුවක් අහුනක පටවි. ඕනම තැනක් ගත්තොත් සතර මහා ධාතුව පරිහරණය කරමින් කුටිය පරිහරණය කරුවා කියලා හිතාගෙන. පරිභෝජනයට ඉඩක් දෙන්න එපා. ඔබට කුටිය පරිහරණය කරන්න පුළුවන්, කාමයේ පරිහරණය කරන්න පුළුවන් නුවණින් විමසීමට නොපෙමිණෙන තාක්ම යම් වෙලාවක පරිහරණය කරන බහන්න නුවණින් විමසීමටපත් කළොත් බහන්න අවලංගු වෙන ධර්මතාවයක්. ඕකමයි අපි ඔය සත්‍යවේක්ෂාවේදීම කියනනේ ධාතු මත්තමේ වේත යදිදං සේනාසන යදිදං චීවරං තදුපබුංජ කෝච පුද්ගලෝ ධාතු මත්තකෝ නිස්සත්ත්ව නිජීව ශුන්‍යෝ. මේ චීවරය කියන එක ධාතු මාත්‍රයක්. ඒක පරිහරණය කරන පුද්ගලයා කියන තැන යථාර්ථයේ ධාතු මාත්‍රයක්. සත්ත්ව පුද්ගල ආත්ම භාවයෙන් ශුන්‍යයි. සේනාසනේ වුණත් ධාතු මත්තමේ වේත යදිදං සේනාසන තදුපබුංජ කෝච පුද්ගලෝ ධාතු මත්තකෝ. ඒක පරිභෝජනය කරන පුද්ගලයා ධාතු මාත්‍රයක්. කියලා මේ කියන්නේ මේ භාවනාව. ඒකම කෝප්පේ හදිස්සිය ගත්තොත් ශනිකව. මෙන්න කෝප්පේ කියන අදහසින් ගත්ත නම් අහුවෙන තැනට හිත ගෙනියනට ගල මේ පටවි ධාතුව නේද? පුතු අල්ලනවා කියනකොට අපිට මෙච්චර කල් පුතු ඇල්ලුවා. නමුත් අල්ලන්න නෑ මේ පටවි ධාතුව. හැම තැනකම ධාතු ලක්ෂණය ප්‍රකට කරගන්න. මෙහෙම කරන සිවුරල්ලෝ මේ පටවි ධාතුව. සති සම්පජාන්නේ විතරයි යන්නේ.
කකුල අඩියේ තියෙන ගානේ හැපෙන තද ගතිය. පොළවේ තියෙන කකුලට පොළවේ තියෙන තද ගතිය දැනෙනවා. පටවිය. හැඩ සටහන් වලට බාහිර පෙනුමට හිත නොතබා කඳු පල්ලම් උස් මිටිතෙන් දික් රවුම් හතරස් වටස් මේ හැඩතල වලට හිත නොතබා හැම වස්තුවක්ම නුවණින් එක්ම පටවි සංඥාවෙන් වඩන්න. එක්ම ආපෝ සංඥාවෙන් වඩන්න. තේජෝ සංඥාවෙන් වඩන්න. වායු සංඥාවෙන් වඩන්න. මේ විදිහට කළාම මේ කාමයට පවතින්න බෑ. කාමයේ පැලවෙන එකම භූමිය සතර මහා ධාතු. මෙතන අපිට මේ ගතිය තාම තේරෙනවා අඩුයි නම් අපිට තව ටිකක් හොඳට පඨවිය කියන්නේ මොකද්ද? පඨවි ධාතුවේ ලක්ෂණය මොකද්ද? ආපෝ තේජෝ වායෝගේ ලක්ෂණ මොනවද කියලා මේ විදිහට ඉගෙන ගන්න වෙනවා. ඔන්න ඔය විදිහට සතර මහා ධාතුට හිත තබලා කාමෙන් මනස මිදුනහම අකුසල ධර්මයන්ගෙන් මිදුනහම හිත සමාධි වෙනවා ඒ ඇති වෙන ධානයට. එතකොට මේ ඇහත් වෙනස්. Tamanට හොයන්න පුළුවන්. මේ රූප මට්ටම ඇත්ත වෙන්නේ අවකාශ ධාතුවේ අද අපිට නොපෙනෙන රූපත් එයාට ප්‍රකටයි. කාම සංඥාව වෙනුවට ප්‍රථම ධ්‍යාන සංඥාව පහළ වෙනවා. මෙන්න මෙතෙන්ට කියනවා රාග විරාග චේතෝ විමුක්තිය කියලා. ඔතෙන්ට ආපු කෙනා සම්පූර්ණ රාග විරාග ස්වභාවයටපත් වෙලා ආශ්‍රයන්ගෙන් කෙලෙසුන්ගේ මනස නිදිලා එක්තරා මට්ටමක. ඒ හිත සමාධි වුණාම ඉබේම ප්‍රකටයි එයාට මේ රූපය නිසා ස්පර්ශපත්තින් හිතක මේ වේදනා සංඥා යෙදෙනවා කියන එක. ස්පර්ශ නිසා මේ වේදනා සංඥා පහළ වෙනවා කියලා ස්පර්ශයෙන් ඇතුළට පැත්තේ ගති ටික පැහැදිලි. ඒ කියන්නේ හොඳට නුවණක් තිබුණොත් අපිට කයට ලීයකින් ගැහුවොත් නුවණ නැති තාක් අපි ලී කැල්ල අල්ලගෙන දැන් මෙහෙම ගැහුවොත් වැදුනොත් වේදනාව දැනෙනවා. අනේ මේ ලී කැල්ල මේ වටාපතයි මගේ අතේ වැදුනේ කියලා අපි බාහිර රූපයක් නේ පෙන්වන්නේ. හිත ඔබට සමාධි වුණාම මේ ස්පර්ශයෙන් ඇතුල් පැත්ත හොඳට පැහැදිලි. ස්පර්ශය නිසා මේ වේදනාවක් පහළ වුණා කියන තැන මිසක මේ වටාපතක් හැප්පුණා, කයක හැප්පුණා කියන තැනකට එන්නේ නැහැ. අසමාහිත මනසේ කාමරාග මානසික ස්වභාවය තමයි බාහිර වස්තු ටික නිල කරලා තියෙන එක. කියන්නේ දැන් ලී කෑල්ල කයට වැදුනොත් මේ ලී කෑල්ල කයට වැදුනහම කයට ඇලිච්ච තැන විඳිනවා මිසක ලී කෑල්ල විඳලා නැහැනේ. නමුත් අපි හිතන්නේ මේ වේදනාව ආවේ මේ රූපේ ඇඟේ හැප්පෙනකොට කියලායි. ඒකයි යම් සවිඥානික හෝ අවිඥානික රූප මේ ඇඟේ හැප්පෙනකොට වේදනාවක් ආවොත් අපේ මෝඩකම ඒ වේදනාව ආවේ මේ රූපෙන් කියන හින්දායි ඒ රූප හොයාගෙන යන්නේ අපි. නමුත් රාග විරාග චේතෝ විමුක්තියේදී අර රූප ටිකෙන් දැකලා හිත මිදුණොත් ඒ හිත මිදීම රූපයේ අතහැරලම යනවා. එදා ඉඳලා මේ ස්පර්ශ ආයතන 6 කුමන ආයතනයකට ගැටුණා ස්පර්ශයෙන් ඇතුල් පැත්තේ ටික ප්‍රකටයි මිසක ඒ කියන්නේ කායයට ගැටුණොත් මේ ස්පර්ශ නිසා වේදනාව ආවා කියන තැනට නුවණයි මිසක ස්පර්ශයෙන් මෙහා පැත්තේ තැන් අහුවෙන්නේ නැහැ. ලී කැලි හැප්පුණා, කටු කැලි හැප්පුණා, කෝප කැලි හැප්පුණා කියලා. ස්පර්ශ නිසා ඇතිවෙච්ච වේදනාව ගැන නුවණයි. ස්පර්ශයට මේ කය පොට්ටබ්බේ උදව් වෙනවා තමයි. නමුත් එයාගේ සංයෝජනේ නෑ ඒවට. ඒව නෑ කියනවා නෙමෙයි. එයාට අදාළ නෑ ඒ කතාව. එයාගේ විපාකයේ තියෙන ස්පර්ශයෙන් ඇතුල් පැත්ත ටිකක් අල්ලගෙන. එයාගේ ලෝකේ වෙලා තියෙනවා. අන්නේ ස්පර්ශය නිසා උපදින වේදනා
සංඥා සංඛාර කියන මේ නාම ධර්මයන්ගේ එකක් හෝ පිළිසිඳ දැක්කොත් අවිද්‍යාව සම්පූර්ණම නැති වෙනවා. එතකොට ඒක කියන්නේ නුවණ. අවිද්‍යාව විරාග පඤ්ඤා විමුක්තිය කියලා කියනවා. මේ රූපය කලම දැකලා මිදුණා, ඊට පස්සේ නාම ධර්ම ටික දැකලා මිදුණා. මේ නාම රූප දෙකෙන් මිදුණු දවසට විඥානෙට කිතියක් නැහැ. මේ විඥානය සතර මහා ධාතු රූපේ පිහිටියාම කාම භවය, මේ විඥානය වේදනා සංඥා සංඛාරයන් පිහිටියාම රූප අරූප භවය. ඉතින් වෙන ගොඩ යන්න තැනක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ යම් කිසි කෙනෙක් මේ ලාමක අකුසල ධර්මයේ නිරෝධයෙන් නිරුද්ධ වෙනනම් ඒ ඵල සමාධිය ඵල ප්‍රඥාව තියෙයි නම් තමයි සම්තකව. නැත්තම් කෙනෙක් සතුව. එයාගේ මේ ජීවිතයේ ගතිය මොන එකක් වුණත් මරණයෙන් පස්සේ කෙරෙහිමත් වෙන්නේ නැහැ. මේ කාරණා ටික දන්නේ නැත්නම් එයාගේ මේ ගතිය සුබ පැත්තට තිබුණත් අසුබ පැත්තට තිබුණත් අසුබමයි. ඒ නිසා පුද්ගලයෙක් තීරණය කරන්න එපා පුද්ගල සංඥාවේ. පුද්ගලයෙක් දකින්න එපා පුද්ගල භාවයේ. ඒ පුද්ගලයා ශ්‍රේෂ්ඨයි කියලා පහදින්නත් හොඳ නෑ කියලා අපහදින්නත් එපා. මෙන්න මෙහෙම ලෝකයට නොපෙනෙන ධර්ම ධාතුවක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. නිසා ඔයගලන්ට මතක් කරන්නේ බාහිර දෙයක් දැකපු පමණකින් කෙනෙක් දැකපු පමණකින් අපහදින්න එපා. පහදින්නත් එපා. පැහැදීම හෝ අපැහැදීම ඇති කරගන්න ධර්මයෙන්ම මිම්ම කරගන්න. ධර්මයෙන් ඉලක්කය කරගන්න. එතකොට තමන්ගේ ජීවිතේ කලකිරෙන්න තැනක් නැහැ. පුද්ගලයෙක් වටා ගෙතෙන ශ්‍රද්ධාවක් බොහොම පටලයි. පුද්ගලයෙක් එක්ක බොහොම පැහැදීමෙන් ඉන්නකොට පුද්ගල අඩුපාඩුවකදී ශනිකව අපහදිනවා. නමුත් ධර්මයේ කෙරෙහි පැහැදීමක් ඇති වෙන කෙනා අපහදින්නේ නෑමයි. මම පැහැදීමක් ඇති උනේ මේ ධර්මපරයයට. මේ ධර්මපරයය මට වටි. මේ ධර්මපරයය ජීවිතයයි කියන තැනකින්. ඒ නිසා ලෝකයා මනින නින්නම මනින්ද හුරු නොවි මේ ධර්මය කියන තැනට හිත තබල ජීවිතේ හැම දෙයක්ම මනින්ද හදාගන්න කියන එකත් මතක් කරනවා. ඉතින් අමාරු වුණත් අපහසු වුණත් දුකින් ඈතර වෙන්න තියෙන මාවත මේ විදිහටමයි තියෙන්නේ. අපි සසරදී තුරු පුරුදු කරලා තියෙන ගතිය අඩු හින්දායි අපිට අමාරු. හැබැයි නෙయ్య කියලා කියන්නේ මේව එයාට දත හැකි, දැනගත හැකි. කල්යාණ මිත්‍ර ඇසුරු කරමින් ධර්මයේ අහමින් අහන දේ නැවත නැවත හිතමින් හුරු පුරුදු කළා නැවත මේව දැනගත හැකි. ඒ දැනගෙන මේ සතර දුකෙන් මිදෙන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තමන් දුබල නම් තමන් තේරුම් ගන්න ඕනේ අපි මෙච්චර දුබලයි. අපේ මේ දුබලකම දුරු කරන්න පුළුවන් දුරු වෙන තැනක් අපි අතුරු කරගන්න ඕනේ. අපි දුබල බව දැනත් දුබල බව තව ප්‍රපාතයකට තවත් දුබල බවට යන පරිසරයක් නෙමෙයි අපි තෝරගන්න ඕනේ. අපිට තේරෙනවා නම් මේ ටික මට තේරෙන්නේ නැහැ. හරිද වැරදිද කියලා කෙනෙකුට බයින්ද හෝ ඒ තැන අයින් කරලා යන්නවත් මම තාම දක්ෂ නැහැ. ඒ මේ කියන තැන මට ග්‍රහණය වෙන්නේ නැහැ. එහෙනම් මම කරන්න ඕනේ මොකක්ද මේක ග්‍රහණය කරන්න පුළුවන් තැන. බුදුරජාණන් වහන්සේ බලන්න බෝසත් කාලෙම හොඳ උත්තරයක් දුන්නා අපිට.
කිං කුසල ගවේෂී කිං සත්‍ය ගවේෂී සත්‍ය මොකද්ද කුසලය මොකද්ද කියලා හොයන්න මාලිගාවෙන් දැස්සා. බහැලා අනුක්‍රමයෙන් ගිහිල්ලා ආලාර කාලාම ළඟට ගියාම එයාගේ සමය මොකද්ද කියලා හොඳට ඉගෙන ගත්තා. අහගත්තා. එයා සොලෝපු පමණකින්ම පාඩම් හිටින මට්ටමටත් ඉගෙන ගත්තා. ඊට පස්සේ ඔබගේ සමය ඔබගේ දර්ශනය කෙතෙක්ද කියනකොට ආකින්චායතනෙ දක්වා කිව්වා. ඊට පස්සේ මෙයා හොඳට බෝසතන් වහන්සේ ප්‍රායෝගිකව කියන තැනම උපදවාගෙන වාසය කළා. උපදවාගෙන වාසය කළ තව තියනවද නෑ මෙච්චරයි. අහන පමණකින් නතර කරගෙන කියන තැනකින් උපදවාගෙන වාසය කළා. මේක නිවන වෙන්න බෑ. මේක උපදි සහිතයි කියලා දැකලා ගියා. ඊට පස්සේ උද්දකරාම පුත්ත ගාවටත් ගිහිල්ලා ඒත් ඉස්සෙල්ලා ඉගෙන ගත්තා. ඉගෙනගෙන නේව සංඥා නා සංඥායතනෙ දක්වාම හිත වැඩුවා. ඒ කියන තැන දක්වාම ගියා. දැනගත්ත විතරක් නෙවෙයි තමන් නුනු පෙනෙන තැනට ගියා. මෙච්චරයි තියෙන්නේ කිව්වා. මේක නිවන නෙමෙයි කියලා ගියා. ඒ වගේ දැන් ඕගලන්ටත් පුළුවන් නම් තියෙනවා ශේෂ්ත්‍රය. මේ මුළු කාම භවයේම යථාභූත ස්වභාවය ස්කන්ධ මාත්‍රයක් නැත්නම් සතර මහා ධාතුව පිරිසිඳ නොදකින්න කම නිසායි අම්මා තාත්තා දුව පුතා අයියා අක්කා රන්රෙදි මුතුමැණික් කියන ටික ඕගලන්ට ඇසුරු කරගෙන දුක් විඳින්න වෙලා තියෙන්නේ කියලා මම පෙන්නුවා. සතර මහා ධාතුව මෙන්න මේ විදිහට හිත තබලා බලලා සතර මහා ධාතුව පිරිසිඳ දැකලා මේ ටිකෙන් මිදෙන්න පුළුවන් කියලා පෙන්නුවා. ඒගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් තේරෙන ක්‍රම ඉස්සෙල්ලා ඉගෙන ගන්න. ඉගෙනගෙන ඒ කියන දෙයට පැමිණ වාසය කරන්න බලන්න. එතෙන්ට එන්න. ඇවිල්ලා මේ ක්‍රමයේ විමුක්තිය නෙවෙයි නම් යන්න පුළුවන්. නමුත් තියෙනවා ශේෂ්ඨය. අපි අහේතුකව යන්නේ නැත්තම්. අපි යන කාරණා සාධාරණ සහේතුක නැහැ. හැබැයි එක දෙයක් මම බය නැතුවම කියනවා. වර්තමානයේ තුල ඉස්සර මූදියන මිනිස්යන්ට තිබිලා නැහැ මේ අද වගේ මාලි මානෝ ඒක යන්ත්‍ර තිබිලා නැහැ දිශාවක් හොයාගන්න. නැවුවල යන මිනිස්සු පහසු ළඟපාත ගොඩබිමක් හොයාගන්න තියෙන පහසු ක්‍රමය තමයි කපුටෝ අරගෙන යනවා. මූදේ මැදට ගිහිල්ලා ද වතුර කෑවි මෙහෙම අඩුපාඩු තියෙනකොට ගොඩබිමක් ළඟපාත තියෙනවද කියලා හොයාගන්න කරන්නේ මොකද්ද? කපුටව අහකට අරිනවා. කපුට උඩට ගිහිල්ලා උතුරු පැත්තට යනවා. ගොඩබිමක් නැත්තම් ආයෙත් එනවා. ඊට පස්සේ දකුණු පැත්තට යනවා. ගොඩබිමක් නැත්තම් නැගෙනහිර පැත්තට යනවා. බටහිර පැත්තට යනවා. හතර දිශාවම ගොඩබිමක් පේන මානෙක නැත්තම් ආයෙත් නැවේ කොහාටම එනවා. ඔහොම ගිහිල්ලා යම් දිශාවකින් යන්නම ගියොත් ආවේ නැත්තම් එයා දන්නවා මේ ගොඩබිමක් මේ ළඟ පාත කියලා. නැද මේ පැත්තට අරුල යනවා. කොහොම තමයි ඉතර දිශා හොයාගෙන තියෙන්නේ. ඒ වගේ වර්තමානයේ බය නැතුව එක දෙයක් මම කියනවා. මොකක්ද? ඕනම කෙනෙක් නිවන් දකින්න කියලා යන්න. කොහේ ගියත් පුතේ අන්තිමට මේ මාර්ගයටම එන්න වෙනවා. මංගාවට නෙමෙයි මේ කියන ක්‍රමයට එන්න වෙනවා. රූපේ පිරිසෙන් දැකලා කාමයේ අතහරිනවා කියන මේ පర్యాయ වෙනස් වෙන්නේ. වෙන ක්‍රමයකුත් නැහැ. ඕනම තැනකටයි. නමුත් මේ නැවතම එන්න වෙනවා. නාම ධර්ම ටික පිරිසිඳ දැකලා අවිද්‍යාව දුරු කළ රූප භාවයේ මිදෙන්න තියෙන්නේ කියන ටික වෙනස් වෙන්නේ. මාර්ගය ගොඩක් නැහැ. මාර්ග වෙනස් වෙන්නේ. දේශනා වෙනස් වෙන්නේ නැති. වර්තමානයේ සුලභ නැහැ. ඉතින් ඒ නිසා මම කොහොම මේක මතක කරන ඕගලන්ට ඇත්තටම පින ඇති ශ්‍රද්ධාව පින තියෙන නිසා මේ හැම දෙයක්ම දාලා ආවේ. ගොඩාක් බුද්ධිමත් වෙන්න. අර එක ස්වාමීන් වහන්සේ නමක් කිව්ව මේක මගේ උපමාවක් නෙමෙයි. හැබැයි ඒ උපමාව බොහොම තාත්විකයි.
ඉක්මනට ගමනක් යන්න පයින් යනකොට වඩා ඉක්මනට යන්න වාහනයකට නගින්න. හැබැයි වාහනේ ඇතුළේ දුවන්න යන්න එපා කියන කාරණාව ඉක්මනට යන්න කියලා කොළඹට ගාල්ලට යන්න ඉක්මනට යන්න සමහරට එක්ස්ප්‍රස් බස් එකකට කෝච්චියකට නැග්ගා කියන්නකෝ. හදිසි වැඩිකමට කෝච්චිය ඇතුළේ දුවන්න හැදුවොත් බස් එක ඇතුළේ දුවන්න හැදුවොත් තියෙයිද? නිවන් දකින්න එකත් එහෙමයි. අප්‍රමාදීව එන්න කටයුතු කරන්න. කෝච්චිය බස් එකේ දුවන්න හදනවා කියන එක සහේතුක නැහැ. ධර්ම විනය ඉගෙන ගන්න ආවහම ඒක ඇතුළේ හදිසි කියන එක තාත්වික නැහැ. අද මේ මෙහෙම නමුත් බුදුරජාණන් වහන්සේගේ කාලේ ඒකයි නිසෙන් වෙන් වෙලා ඉන්න හැම රැයක් ගානම දුක්ඛටපත්‍ය හාමුදුරු කෙනෙකුට. ඇයි? එයා තනියම යන්න දන්නේ නැහැ. තනියම ඉන්න සුදුසු නැහැ. ඔගොල්ලෝ දන්නවද තනියම ඉන්න සුදුසු කෙනා කවුද කියලා? ඉන්න පනවලා තියෙන මේ ශාසනය කාටද කියලා? ඇයි බුදුරජාණන් වහන්සේ අකරුණාවද? නෑ, හිතුමතේට ඇවිදින්න හුරු වෙච්ච ඇවිදින මනසට හරියන්නේ. ආචාර්යන් වහන්සේලා ගාව උපාධ්‍යයන් වහන්සේලා ගාව අවුරුදු 5ක් ඉඳලා ධර්ම විනය ඉගෙනගෙන නිස සමාදන් වෙන්නේ ඒ සමාදන් වෙච්ච ගුරුවරයා ගාව ඉඳලා ප්‍රගුණ කළ ගුරුවරයාට පාවා දිය යුතු දහම් කොටස් ටිකක් තියෙනවා. ඒ දහම් කොටස් ටික පෙන්වපු දවසට නිශ්චය මුක්තයි. නිශ්චය මිදෙනවා. කැමති තැනක එයාට යන්න පුළුවන්. එයා නිදහස් ඉස්වා. ආරණ්‍යයකට, හිස් ගෙයකට, ගල් වෙනකොට කැමති තැනකට ගිහිල්ලා පින්දපාත කරගෙන බණ භාවනා කරගත හැකි. එයා ජීවත් වෙන්න දන්නවා. යැපෙනවා. යැපෙන්න දන්නවා. එයාව එතකන් රැකගෙන තියෙන්නේ එයා දන්නේ නැති කම හින්දා. ගියොත් අතරමං වෙන නිසා. නමුත් අර ටික නිශ්චය මුක්ත ධර්මතා ටික පාවලා දුන්නට පස්සේ ගුරුවරයාට එයාට යන්න පුළුවන්. කැලේ නැත්තම් ඊට පස්සේ තව අවුරුදු 5ක් දීලා තියෙනවා කෙනාට හිත වඩන්න බණ භාවනා කරගන්න. ගුරුවරු ගාව ධර්ම විනය අවුරුදු 5ක් ඉගෙන ගත්තා. අවුරුදු 5ක් නිශ්චය මුක්ත ධර්ම පෙන්නලා ගිහිල්ලා අප්‍රමාදීව බණ භාවනා කරනවා. මෙන්න මේ වස් 10ක් ගිය ගුරුවරේ සුදුසු ගෝලයක් මහාන කරගන්න. ගෝලයක් මහාන කළාම එයාව හදන්න තේරෙනවා. දන්න. එයා ධර්මයක් ඉගෙනගෙන තියෙනවා. ධර්මයේ පුරුදු පුහුණු කරන හැටි ප්‍රායෝගිකව කරලා තියෙනවා. පැවිදි වෙන කෙනෙකුට සසර දුකින් ඈතර කරවන්න පුළුවන්. මේ ධර්මතාවයක් තියෙනවා. නමුත් මේ ශාසනයේ පුතේ බොහෝ කාලයක ඉඳලා ශාසනයේ තියෙන යථා ස්වභාවයේ ඈතටම ගිහිල්ලා දැන් තමයි ටික ටික ආපහු හදාගෙන ඉන්න වෙලා තියෙන්නේ. අපි කිව්වොත් මහනුවර යුගයේ වෙනකොට උපසම්පදා හාමුදුරු නමක්වත් නැහැ මේ ලංකාවේ. නොඑක් විදිහේ මිෂනරි බලපෑම් වලින් යුක්ත වෙලා මේ පිටක පොත් පිච්චිලා ගිනි තියලා පන්සල්වත් නැහැ. අන්තිමට ගණින්නාන්සලා කියලා කොටසක්. ඒද සංඝයාට මේ ශාසනයට ආදරය කරන ත්‍රිපිටක පොත්පත් ගල්ලෙන් ගල් ගුහාවල් වල ගල් පතුරු වලින් වලවල් හරලා මේ වගේ කැලේ ඇතුල් වල හංගලා තියලා ගිහි ගෙදර ඉන්නවා. හොරෙන් ගිහිල්ලා අරව ටික ආරක්ෂා කරලා විටින් විට බලා ගන්නවා. මෙයා ගිහි ගෙදර ඉඳගෙන කරන්නේ අර ටික රැක ගන්න එක. ඔහොම ආපු කාලයක් තිබිලා තියෙනවා. ඊට පස්සේ මහාන වෙලා සාමණේර හාමුදුරුවෝ විතර උපසම්පදාව කියලා එකක් ඇත්තටම නැහැ. නැති වෙච්ච තැනක් තිබිලා තියෙනවා. අද මේ ටික ටික නැගිටගෙන එන්නේ ඊට පස්සේ නැත්තටම නැති වෙලා. ඊට පස්සේ මේට අවුරුදු 200 ගානකට ඉස්සෙල්ලා තමයි සියන් දේශේ ඉඳලා ආපහු උපාලි හාමුදුරුවෝ මුල් වෙලා උපසම්පදාව ලංකාවට ගෙනල්ලා තියෙනවා. ගෙනාවට පස්සේ ලංකාවේවත් දන්නේ නැහැ. පාත්‍රයක් පිටන්නේ කොහොමද? සිවුරවල උද්‍යන්ත කරන්න කොහොමද?
මට පතක විදියට ওই වතුර විල්ල ඒ වගේ නායක හමුරුගොල්ලෝ කට්ටිය අටුවාවල් බල පොත්පත් බල විව කළා මෙහෙම සිවුරු බ්‍යන්ත කරන හැටි කරන්න ඕනේ මෙහෙමයි සිවුරු මේ පාත්‍ර කළු කරන්න ඕනේ ওই විදිහට මේ පෙනෙන මානෙක හදාගෙන ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ අපි පැවිදි වෙන යුගයේ වෙනකොට ඒ කියන්නේ මේක අවුරුදු 20කට විතර ඉස්සරහා ගත්තාම එතනින් එහා පංචස්කන්ධය කියලා කිව්වේ මේ ශරීරෙට. මේ එක්ෂණික අරමුණක් ගන්න ස්කන්ධ පංචකයේ තියෙනවා කියනකොට මට තාම මතකයි. මට දැන්නේ අමුතු බණක් කියනවා විනයවර්ධන කෙනෙක් ඔන්න ඔහොම බැන්නේ. මේ ලෝකෙ දන්නේ නැහැ මේ මොන ස්කන්ධ පංචකය. මේ ත්‍රිපිටකයක් දන්නේ නැහැ. අපි පැවිදි වෙන කාලේ වෙනකොට මේ දිනුනලා එන කාලේ දැන් අවුරුදු 15ක් 20ක් අතර කෙටි කාලයක්. හැබැයි ඒ නිසා දැන් අර ධර්මයේ හැදුනට නියම ක්‍රමයක් ශාසනයේ පැවැත්ම නොතිබුණුකම ඒ විදිහටම තාම ටික යනවා ඒවත් හැදෙන්න ඕනේ. කියන්නේ මහාන වෙච්ච ගමන් කැලේකට යනවා පාත්‍රයක් අරගන්නවා කොහොම ගියොත් තමයි මහානකම වගේ තැනකින් ඉන්නේ. නමුත් මගේ එක ඉලක්කයක් තියෙනවා. අපවත් වෙන්න කලින් මේ බුද්ධ ශාසනයේ අපි අපවත් වුණත් මේ බුදුරජාණන් වහන්සේගේ නිර්මල පිරිසිදු ශාසනයේ ලෝකෙ පිහිටන පරපුරක් හදනවා කියන එක. ආචාරශීලී ගුණ සම්පන්න නියම ධර්මයෙන් යුක්ත නියම හැදියාවෙන් යුක්ත පිරිසක් හදනවා කියන එක මම දන්නවා. මම අවංකවම දරන මේ සත්පුරුෂ උත්සාහයට බුදුහාමුදුරන්ගේ ශාසනය බේරගන්න ජීවිත පරිත්‍යාගයෙන් කැප වෙන සත්පුරුෂයෝ හම්බ වෙීමට. ඒකෙක් මම කිසිම කෙනෙකුට බල කරන්නේ කැමති කෙනෙකුට ඕගොල්ලෝ අතර වුණොත් මගේ යුතුයකම් දෙන්නේ. ඕන කෙනෙකුට කැමති නම් යන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. බල කරන්නේ කිසිම වෙලාවක මම කච්චපතක් සීයේ ඒගොල්ලන්ට කියලා තියෙන්නේ. කිසිදු කෙනෙක් අවශ්‍ය නැහැ මගේ බුදුහාමුදුරන්ගේ ශාසනයට කැපකිරීමක් කරන්න පුළුවන් නිකන් කෙනෙකුට නෙමෙයි. එයාට සේවයක් කරන්නත් එයාට පිනක් තියෙන්න ඕනේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනයට උපස්ථානයක් කරන්න ලැබෙන්නේ නැහැ හැම කෙනෙකුටම. අපේ තියෙන ගති හදාගෙන ශාසනානුලෝම ජීවිතය හදාගෙන ඉදිරි සංඝ පරපුරට අපිට තිබුණු අඩුපාඩු ඇති නොවන විද්‍ය ප්‍රතිපදාවක් හදන්න මුල් වෙන කට්ටියට ගොඩාක් අපහසුකම් ඇති වෙයි. නමුත් ඒ අපහසුකම් නැද්දී හරි යම් කිසි කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ බොහෝ කාලයක් නිර්මලව පිටා හිටන වටපිටාවක් හදන්න පුළුවන් නම් උදව් කරන්න උදව් වෙයි නම් ඒකද පිනා. සත්‍යවදු ගහන මනසට කවදාත් මේක දෙන්නේ නැහැ. ඒ කියන්නේ අද දවසේ අපි තාම ලබුරු පුතේ දැන් අපි තමයි මෙහෙම හරි වර්තමානයක මේ හිත වඩ ත්‍රිපිටකයේ බල හිත මේක හදාගෙන එන්නේ මේ අපි එක කණ්ඩායම. මේ උත්සාහය හැමතැනකම නෑ. නමුත් වරදින්නේ නෑ. නමුත් පිළිඳ මානෙටම අදවිලා තියෙනවා. ජීවිතේ සතුට වෙන්න පුළුවන් මට්ටමට ආශ්‍රයක්ෂය වෙන ප්‍රතිපදාවක උපදින මට්ටමට අවිලා තියෙනවා. අමාරු කොටස පහු වෙලා තියෙන්නේ. ඉතුරු ටික ඒ තරම් අපහසුයක් නෑ කරගන්න. ඉතින් මම මතක් කරන්නේ දුවන්නම් වල දුවන සමාජ රටාවට එකතු වෙලා බාහිර ස්වරූපයන් දිහා බලමින් තර්ක විතර්ක කර මේ ශාසනයට උපස්ථානයක් උපකාරයක් කරන්න බෑ. නමුත් ඕගොල්ලෝ හොඳට ශාසන ප්‍රතිපදාව කියලා බලන්න. බුදුරජාන් වහන්සේගේ කාලේ ඉඳලා ශාසනයේ ආපු හැටි කොහොමද කියලා බලන්න.
ඒ පැවිදි වෙච්ච අය ආචාර්යන් වහන්සේලා උපාධ්‍යයන් වහන්සේලා කෙරෙහි කිසි හිමියෙන්ම බොහෝම ගෞරවයෙන් ළඟ ඉඳලා හොඳට ධර්ම වෙන ඒගොල්ලෝ හරි උපායශීලී වෙනවා. අනිත් අයගේ හිත දිනාගෙන කොහොම හරි ධර්ම විනය දෙක උකහා ගන්න. උදුරලා ගන්නවා සාරේ කොහොම හරි. අරගෙන ජීවිතේ හදාගෙන බාහිර අඩුපාඩු ටිකත් හදාගෙන ශාසනයේ නිරුපද්‍රිත නිර්මලව අරගෙන ආවා. නොයෙක් බලපෑම් මත බාහිරයට වැටුණු මේ ශාසනය දැන් ආපහු අපිට හදන්න වෙලා තියෙනවා. ඉතින් මම දන්නේ ධර්මයේ වගේම තමයි අපේ චර්යා පැවැත්මවලුත් අපිට හදාගන්න වෙයි. ඉතින් ඕගොල්ලන්ගේ කැමති කෙනෙකුට මම මතක් කරන්නේ ඉපදෙමින් මැරෙමින් ඉපදෙන මේ සංසාරයෙන් ඈතර වෙන්න වෙරවිදේ ධර්ම පුද්ගල අතරින් අවංකවම කරනවා. අපි අතුපාඩුකුටි අපේ ජීවිතවල තියෙන්න පුළුවන්. තාම මම උනත් කියන්නේ මම යන ගමනේදී හම්බ වෙන පයින්ඩේ මේ කියන්නේ. ඒ බඳු පැවැත්මක් තුල සෑහීමටපත් වෙන්න පුළුවන් කෙනෙකුට මේ ඇසුර ඉඳගෙන ධර්ම විනය ඉගෙනගෙන හැදෙන්න පුළුවන්. මම එක දෙයක් මතක් කරනවා එදත් එහෙමයි අදටත් එහෙමයි මගේ යුතුයකම් ටික මම කොහොම හරි කරලා තිනවා ඒ සමය වෙනකොට මං කෙරෙහි විශ්වාසකින් බලාපොරොත්තුවකින් ආවන යම් කෙනෙක් කිසිම කෙනෙකුට මම ඒ විශ්වාසය කඩ කරලා නැහැ තාම. අනිත් හැම තැනකටම වඩා ධර්මයෙන් සාධාරණයක් කළා ධර්මයෙන් මතු කළා කොහොම හරි මං දීලා තියෙනවා දෙනවා. ඒ යුගවල මං එදත් මතක් කළේ මම සම්මා සම්බුද්ධ නෙමෙයි. ඒ හින්දා මගේ නුවණේ අඩුපාඩු තියෙන්නේ. මමත් ඕගොල්ලෝ වගේම කෙනෙක්. මට එකපාරට මේ ඔක්කොම ධර්මතා තේරෙන්නේ නැහැ. කලින් කලට හිත වඩන්න තමයි පෙර පිනකට මට හැබැයි එළි වෙනවා මේව ටික හිමේ. ඒ හැම දෙයක්ම කියලා දීලා ඉන්න අයගේ සිහිනුවන මං හදනවා. ඒකට මටත් කාලයක් යනවා ඕගොල්ලන්ට කාලයක් එයි. ඒකෙක් ඉවසීමෙන් ශාසනය වෙනුවෙන් ධර්ම වෙනුවෙන් ඉන්න පුළුවන් අයට ඉන්න පුළුවන්. ඒ අය කෙරෙහි මගෙන් කෙරෙන්න පුළුවන් යම් තාක් උපකාරයක් තියෙනවද මම දිවි අතිතාක් මට පුළුවන් දේ මං කරනවා. මට බැරි දේ මං කරන්නේ නැහැ. මම බොරු කරන්නේත් නැහැ. මට බැරි දේ මම බෑම කියනවා. පුළුවන් දේ පුළුවන්ම කියනවා. හරි දේ බය නැතුවම හරි කියනවා. හරි දේ මම බොරු දේ හරි කියලාවත් මං කියන්නේ. දන්නේ නැත්නම් දන්නේ නැහැ කියනවා. ඉතින් ඔයගොල්ලන්ට තක් කරන්නේ පුළුවන් නම් මම මේ කියපු ටික කළා බලන්න. කළා මේකෙන් යම්සිකි මානසික සංවර්ධනයක් නොලැබුණොත් දෙවරක් නැතුවම ඕගොල්ලෝ කැමති ඔක්කොම ලොඟත් යන්න. මොකද ඕගොල්ලෝ ආවේ තව පුද්ගලයෙක් අල්ලගෙන ඉන්න නෙමෙයි. අම්මලා තාත්තලා දෙමව්පියෝ සහෝදරයෝ අල්ලගෙන ඔක්කොම අතහැරලා ආවේ තව තැනක් හෝ තව කෙනෙක් අල්ලගෙන ඉන්න නෙවෙයි. ජරා මරණ දුකෙන් ඈතර වෙන්න. ඒ ජරා මරණ දුකෙන් ඈතර වෙන ධර්මතාවයක් හම්බ වුණේ නැතිනම් ඕගොල්ලෝ යන්නේ. හැබැයි හම්බ වෙලා අපි අදක්ෂ නම් ඕගොල්ලෝ යන්න තරම් සුදුසු නැහැ. ඕගොල්ලෝ අදක්ෂයි නම් ඕගොල්ලෝ දක්ෂ වෙන්න. ඕගොල්ලෝ දක්ෂ වෙලත් ඒක සුවක්හත නැහැ. තමන්ගේ හිත හැදෙන්නේ නැහැ කියලා තේරෙනවා යන්න සුදුසුයි. ඒ නිසා හැමෝටම මතක් කරන්නේ බස් එකට නගින්න බස් එකේ දුවන්න හදන්න එපා. වතුර කේතලයක් වුණත් ලිපේ තිබ්බහම පැහෙන්න වෙලාවක් ගන්නවා දුටි. ඕගොල්ලෝ දන්නවද මේ රූපයේ දිරනවා වගේම විමුක්ති පරිපාචනීය කියලා ධර්මයක් තියෙනවා. විමුක්ති පරිපාචනීය කියලා කියන්නේ මොකක්ද? විමුක්තිය කියන මනස මොහු පුරා යන ධර්මතාව තියෙනවා. නුවණ කියන එක ටික ටික මෝරනවා පුතේ. සිහිය කියන එක ටික ටික මෝරනවා. ඉන්ද්‍රිය කියන එක ටික ටික ඇතුළතින් මෝරනවා. එකපාරට වැඩෙන්නේ මේ දැනුත් මේ රූපේ වෙනස් වෙනවා. පේන්නේ. හැබැයි අවුරුදු 10ක් 15ක් විතර ගියාම
ලොකු වෙනසක් ඇඳිලා තියෙන්නේ. දැන් අවුරුදු 20-25 කාලේ අපේ තිබුණු ෆොටෝ එකකුයි දැන් ෆොටෝ එකකුයි ගත්තොත් ලොකු වෙනසක් තියෙන්නේ. නමුත් එදා අපිට තේරුන්නේ අද මේ වගේ විපරිණාමයට මේ රූපේපත් වෙන පවතින තේන්නේ නැහැ. හැබැයි තව අවුරුදු 10ක් විතර ගියොත් අද මේ ස්වභාවය කොච්චර තරුණද කියලා තේරෙයි. ඒ වගේ දවසින් දවස මේ ධර්මතා ඉගෙන ගන්න කතා කරන්න එදා නොතේරුණු දේ අද තේරෙනවා. එදාට වඩා මේ වචනේ පැහැදිලි. එදාට වඩා මේ කාරණාව පැහැදිලි. කියලා ටිකෙන් ටික තේරෙනවා. අපි බොහෝම බුද්ධිමත්ව තාම තේරෙන හැබැයි කාලයක් යනකොට තේරෙනවා එදා නොතිරිච්ච දේ අද තේරෙනවා. එදා අවබෝධ නොවුණු දේ අද අවබෝධයි. එදා මම මෙතෙන්ට එනකොට තිබුණ දේට වඩා අද මට වෙනස් කියලා හොඳට තේරෙයි පිටපොත. ඒ නිසා හැමදෙනාම ඉවසීමෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න කියන එකත් මං කෙරේ යම් විශ්වාසයක් ලැබුවොත් ඒක පළුදු නොවන විදිහට මට පුළුවන් විදිහට ඕගොල්ලෝ එන්න පුළුවන් තාක් මේ ධර්මයෙන් උත්තරය අරගෙන මම දෙන්න කියන කාරණාව වටහා ගන්න. හැමදෙනාටම එහෙනම් පෙරුවන් සරණයි. හවසට භාවනා කරන හැටි ටිකක් අපි පුරුදු වෙමු. සති නිමිති හිත තියාගන්න හැටි ඒ වගේම සති නිමිති තියාගෙන වරදින විදර්ශනා කරන නිමිති